ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පරිච්ඡේදයෙන් කළමනාකරණය කියන විෂය නිර්දේශයේ වැදගත්ම මාතෘකාවට අදාළ පහුගිය විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. ඉතාම පරිණතාකාරයෙන් අපි මේ ප්‍රශ්න ඔස්සේ විභාගෙට පිළිතුරු අපේක්ෂා කරන ස්වරූපය, අපේක්ෂිත පිළිතුරු ධාරිතාවය, ලකුණු ලබා දෙන විදිය සහ එක් එක් ප්‍රශ්න තුලින් අපි තවදුරටත් විකල්ප ප්‍රශ්න කෙරෙහි ගමන් කිරීමකුත් අපි කරලා ඔබට පිළිතුරු පත්‍ර ලිවීමේ තාක්ෂණය කියන එක ලබා දෙන්න උත්සාහ කළා. අපි අද පාඩම් පරිච්ඡේදනුත් එවැනිම තවත් විභාග ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම 2003 වසරේ ආපු විභාග ප්‍රශ්නය දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. කළමනාකරණයේ මූලික කාර්යයන් නම් කර එම කාර්යයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවය පෙන්눔 කරන්න. මේක හොඳ ප්‍රශ්නයක්. මොකක්ද හේතුව? මේ කළමනාකරණ මූලිකාංග වල අන්තර් සම්බන්ධතාවය සාමාන්‍යයෙන් නිතරම අහනවා. කළමනාකරණ ක්‍රියාවලියේ අන්තර් සම්බන්ධතාවය. ඒ කියන්නේ කාර්යයන්ගේ කළමනාකරණයේ මූලික කාර්යයන් නම් කර එක පුළුවන් මොනවද? අපි උන්න මේක දැන් එකම ප්‍රශ්නේ කොටස් දෙකක්නේ. තර ලකුණු දෙකක් අපිට දෙන්න දාන්න පුළුවන්. එකම ප්‍රශ්න කොටස් දෙකක් නිසා. තේරුණාද? එහෙනම් පළවෙනි තර ලකුණ දැම්මා. මෙන්න මේක. මූලික කාර්යයන් නම් කර. මූලික කාර්යයන් නම් කර. මේ පළවෙනි ප්‍රශ්නය. අතර පවත්න අන්තර් සම්බන්ධතාවය තමයි දෙවෙනි ප්‍රශ්නය. උත්තර දෙක වෙන් වෙනවා. ප්‍රශ්න කොටස් දෙකයි උත්තර දෙකයි. පළවෙනි තර ලකුණ. මොනවද? සැලසුම්කරණයේ සංවිධානකරණය, මෙහෙයවීම පාලනය. planning, organizing, leading and controlling. ඒක පුළුවන් එක කාටවත් බැරි හේතුවක් නැහැ. ලකුණු භාගයකින් කරුණු හතර ලකුණු දෙකක්ම තප්පර දෙකෙන් ලැබෙනවා. තප්පර දෙකෙන් ලැබෙනවා. ඊළඟට දෙවෙනි තරු ලකුණ එනවා මේක අන්තර් සම්බන්ධතාවය. නෝතන සමහරට අය ලියන්නේ නැති. අන්තර් සම්බන්ධය. මේකේ සම්බන්ධයක් තියෙනවද? තියෙනවා. මෙම කළමනාකරණ කාර්ය අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුක්තය. සැලසුම් කිරීම මගින් අරමුණු හා අරමුණු ළඟා කරගන්න ආකාරය තීරණය කරේ. තේරුණානේ? මේකේ සම්බන්ධයක් තියෙනවනේ. ඇයි? සැලසුම් කරණයෙන් තමයි අරමුණු හා අරමුණු ළඟා කරගන්න ආකාරය තීරණය කරන්නේ. නැත්නම් පරමාර්ථ හා අරමුණු තීරණය කර ඒව ළඟා කරගන්න ආකාරය තීරණය කරයි කොහොමද හරි. අනිත් එක සංවිධානය කිරීම මගින් එම අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කරේ. සංවිධානකරණයෙන් අපි කිව්වේ ආයතනයක සම්පත් හා සේවකීන් අතර. සම්පත් හා සේවකීන් අතර විධිමසබත ඇති කිරීම කියලා. දැන් ඒක තමයි මේ කියන්නේ. තේරුණාද? සංවිධානය කිරීම මගින් එම අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය සම්පත් ප්‍රතිපාදනය කරගන්න. සම්පත් ඒක රාශී කරගන්න. ඊළඟ එක තමයි මෙහෙයවීමෙන් අරමුණු ළඟා කර ගැනීම සඳහා සම්පත් මනා ලෙස යොදා ගැනීම සඳහා මඟ පෙන්වීමක් කෙරේ. මෙහෙයවීමෙන් අරමුණු ළඟා කර ගැනීම සඳහා සම්පත් මනා ලෙස යොදා ගැනීම සඳහා මඟ පෙන්වීමක් කරනවා. ඊළඟට පාලනය මගින් ආයතනයේ සමස්ත ක්‍රියාවලිය අරමුණු ඉටු කර ගැනීම සඳහා යොමු ඇද්දැයි සොයා බැලීමක් කරනවා. තේරෙනවනේ? පාලනය මගින් ආයතනයේ සමස්ත ක්‍රියාවලිය අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් යොමු ඇද්දැයි සොයා බැලීමක් කරනවා. ඔන්න වගේ මේ කළමනාකරන ක්‍රියාකාරකම් හතරේ අන්තර් සම්බන්ධතා භූමිකාවක් තියෙනවා. අන්තර් සම්බන්ධතා භූමිකාවක් තියෙනවා. තේරුණාද? ඒ කියන්නේ මුලින්ම සැලසුම් කරණයෙන් ඇති වෙනවා. සැලසුම් කරණයෙන් ඉලක්ක තීරණය කරලා ළඟා කරගන්න මේ අපේක්ෂිත උපාය මාර්ග තීරණය වෙනවා. ඊට පස්සේ අන්න ඉලි දැක්වෙනවා. ඒක කෝඩිනේට් කරන්න. ඒ වගේ වෙනවා. එතකොට මේ වගේ වචන වලින් මේක විස්තර කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේක කීප සැරයක් විභාගයට ඇහුවා. තේරුණාද? නැත්තම් මීට ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? රූප සරණම් මගේ විස්තර කරන්න පුළුවන්. ඒත් ඇති. ඒත් එක සම්බන්ධතාවය පේනවා. මේ තියෙන්නේ. මෙය රූප සරණකින් පෙන්විය හැක. මේ රූප සරණකින් පෙන්විය හැක. හරිනේ? සැලසුම් කරණය, සංවිධානකරණය, මෙහෙයවීම පාලනය. මේක තමයි 1, මේක තමයි 2, මේක තමයි 3, මේක තමයි 4. එතකොට
මුලින්ම සැලසුම් කිරීම එකම ආකාරය ඒකයි. තේරෙනවද? බලන්න සැලසුම් කරද්දී තියෙන මේ කොරන උඩ සෙසු කළමනාකරන ෆන්ක්ෂන් තුනට උඩ තියෙන. සැලසුම් කිරීම කරනවා ඊට පස්සේ ඒ අනුව සංවිධානය කිරීම කරනවා. ඒ අනුව මෙහෙයවීම කරනවා. අවසන් වශයෙන් පාලනය කිරීම කරලා නිවැරදි කිරීම කරනවා. එච්චරයි. තේරුණාද? මෙහෙම ලියුවොත් ඇති. ඒත් මේකෙන් පින්නුම් කරන්නේ සම්බන්ධීකරණය තමයි. නැත්නම් අන්තර සම්බන්ධතාවය. හරි. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සංවිධානකරණයේ කාර්යයන් හෙවත් අංග පැහැදිලි කරන්න. අපි බලමු එහෙනම් අහන්නේ මොනවද? සංවිධානකරණයේ කාර්යයන්. නැත්නම් අංග. මම කලිනුත් කිව්වා තීරි පාඩ් එක කරද්දි මම කිව්වා එක්ක සැලසුම්කරණයේ පියවරයන් අහනවා. එක්ක සංවිධානකරණයේ පියවරයන් අහනවා. වැඩිපුරම අහන්නේ සංවිධානකරණයේ පියවර. නැත්නම් සංවිධානකරණයට අයිති අංග උපාංග ටික අහන්නේ. 7ක් තියෙනවනේ. පළවෙනි එක තමයි හරි අහන්නේ හතෙදුන මේකේ අහලා තියෙන්නේ ඕනෑම කරුණු තුනක්. ඒ හතෙන් ඔක්කොමනේ තුනක්. තුනක් පැහැදිලි කිරීමට ලකුණු තුනක්. පැහැදිලි කරන්න. මොකද පැහැදිලි කරන්න කිව්වොත් අනිවාර්යයෙන්ම පැහැදිලි කිරීමක් සාමාන්‍යයෙන් කරන්න කියලා මම කියන්නේ. සමහර ප්‍රශ්න වලදී අපිට තමට උදාහරණයක් වශයෙන් අපි මේ උත්තර සාකච්ඡා කරනකොට ප්‍රශ්න සාකච්ඡා කරනකොට මේ එක්ස්පීරියන්ස් එක උඩ එනවා. පැහැදිලි කරනකොට සමහරලාට ඉඳහෙට තියෙනවා පැහැදිලි කරන්න ඕනේ නැහැ. පොයින්ට් එක විතර ලියන්නේ. ඒක අත්දැකීමෙන් ගන්න පුළුවන්. නැත්තම් සාමාන්‍ය පැහැදිලි කිරීමක් ඕනේ. පළවෙනි එක තමයි වැඩ බෙදීම. අපි තීරණය කළේ ඩිවිෂන් ඔෆ් වර්ක් කියලා මතකනේ. සංවිධානකරණයේ පටන් ගන්න උතනින් වැඩ බෙදීම. තේරුණාද? ඒ කියන්නේ සමස්ත කාර්යභාරයේ තාර්කිකව සහ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වන පරිදි පුද්ගලයින්ට සහ කණ්ඩායම් වලට බෙදා දීම. සමස්ත කාර්යභාරයේ තාර්කිකව සහ පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වන පරිදි පුද්ගලයින්ට සහ කණ්ඩායම් වලට බෙදා දීම. ඕක තමයි වැඩ බෙදීම කියන්නේ. තේරුණාද? දැන් මේකේ තියෙන පොඩි එක අඩුවක් තියෙන මොකක්ද දන්නවද? අඩුවක් තියෙන මේකේ මුල් මේක ඕක නෙවෙයි. මුල් මේක මොකද්ද? work to be done. මතකයි නේද? කාර්ය හඳුනා ගැනීම. ඒක මේකේ නැහැ. ඒක මගහැරලා ගියේ කමන්නේ නැද්ද? මොකද මේක පිළිවෙලක් නැහැනේ. ඔක්කොම අහන්නෙත් නැහැ. තුනක් නැහනේ. ඉතින් මේකට තුනක් කමන්නේ. ඔබට තුනක් තියෙනවා. උඩ මේකක් තියෙනවා කියන එක මතක් කරගන්න. තියෙනවා මුලින්ම තියෙනවා. ඕන මුලින්ම තියෙනවා. මම නිකන් වරහතුරු ලියන්නම් ඕනනම් ඒක. එක work to be done. Work to be done. Work to be done. තේරුණාද? මුලින්ම සැලසුම් කරණයෙන් දැන් කළ යුත්තේ මොකක්ද කියලා තීරණය කරන්නේ. ඒ තීරණය කරපු එක ප්‍රධාන කාර්යය. හඳුනා ගැනීම තමයි work to be done කියන්නේ. ප්‍රධාන කාර්ය හඳුනා ගැනීම. ඊට පස්සේ වැඩ බෙදීම. දැන් හරියටම එක දෙක දෙවෙනි එක. වැඩ බෙදීමෙන්. තේරුණාද? division of work. ඒ කියන්නේ දැන් මූලික කාර්යයන් අපි හඳුනාගෙන ඒ කාර්යයන් වඩා පහසුවෙන් ඒ වගේම තාර්කිකව ඉටු කරන්න පුළුවන් වෙන විදිහේ ඉටු කරන්න පුළුවන් විදිහට කුඩා කණ්ඩායම් වලට බෙදා වෙන් කරනවා. ඒක තමයි වැඩ බෙදීම කියන්නේ. ඊට පස්සේ දෙපාර්තමේන්තුකරණය. ඩිපාර්ට්මන්ටලයිසේෂන් කියන එක. දෙපාර්තමේන්තුකරණය. සේවක කණ්ඩායමක් සහ කාර්ය සමුදායක් ක්‍රමවත්ව හා කාර්යක්ෂම ලෙස ඒකාබද්ධ කිරීම. සේවක කණ්ඩායමක් සහ කාර්ය සමුදායක් ක්‍රමවත්ව සහ කාර්යක්ෂම ලෙස ඒකාබද්ධ කිරීම. එහෙමයි කිව්වොත් කමක් නැහැ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් පොදු ලක්ෂණ පදනම් කරගෙන. පොදු ලක්ෂණ පදනම්ව සේවකයින් කණ්ඩායම් වශයෙන් ගොනු කිරීම. ඒත් හරි. ඒකෝර ඩිපාර්ට්මන්ට් එකක් ඇති වෙනවා. ඊට පස්සේ සංවිධාන දූරාවලියක් ඇති කිරීම. හිය මේක හිය රචේ නෙවෙයි හිය සංවිධාන දූරාවලියක් ඇති කිරීම. ඒ කියන්නේ සංවිධානයේ කවුරුන් කාහට වාර්තා කරන්නේද යන්න පෙන්눔 කිරීම. තේරෙනවද? සංවිධාන දූරාවලිය කියන්නේ මොකද්ද? තනතුරු පද්ධතියක්. තනතුරු පද්ධතියක්. තනතුරු පද්ධතිය. තනතුරු පද්ධතියක් ඇති කරනවා. තේරෙනවද? මතකද මේ වගේ මතකයිනේ මෙන්න මේ වගේ තනතුරු පද්ධතියක් ඇති කරනවා. තේරුණාද? එතකොට මේකේ පැහැදිලිවම බලන්න කවුරු කාහට දැන් මෙන්න මෙතන ඉන්න දෙන්න උඩ එක්කෙනාට වාර්තා කරන්න ඕනේ. මේ ඉන්න දෙන්න මෙයාට ආදිව තේරුණාද? එහෙනම් කවුරු කාහට වාර්තා කරන්නේද යන්න පෙන්눔 කිරීම. හරිනේ? සංවිධාන දූරවල කියන්නේ ඒකනේ. මේ වගේ තනතුරු ඉහළ සිට පහළට ගලාගෙන යනවා.
ඒතකොට ඒකට බලතල දීලා තියෙනවා. තේරෙනවද? බලතල දීලා වගකීම් පෝරලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතන ඉන්න දෙන්න මෙයාට වා කියන්න ඕනේ. මේ දෙන්න මෙයාට වා කියන්න ඕනේ. මේ දෙන්න මෙයාට වා කියන්න ඕනේ. එහෙනම් ඒකයි මේ කියන්නේ කවුරුන් කාහට වාර්තා කරන්නේ දෙයන්න පෙන්눔 කිරීම. ඊළඟට සමායෝජනය. කෝඩිනේෂන්. සමායෝජනය කියන්නේ මම කිව්වා සංවිධානකරණයේ වටිනාම කාර්යය. වැදගත්ම කාර්යය. මොකද්ද? දෙපාර්තමේන්තු අතර කාර්යයන් ඒකාබද්ධ කිරීමට යෝග්‍ය ආන්ත්‍රණය සකස් කිරීම. තේරුණාද? දෙපාර්තමේන්තු අතර කාර්යයන් ඒකාබද්ධ කිරීමට යෝග්‍ය ආන්ත්‍රණය සකස් කිරීම. ඕක අපි තීරපාඨයේ උඩට නිරවුල්ව කිව්වම කොහමද? දෙපාර්තමේන්තු වල දෙපාර්තමේන්තු මෙන්ම සියලු සේවක කටයුතු දෙපාර්තමේන්තු මෙන්ම සියලු සේවක කටයුතු ඉලක්ක ළඟා කර ගැනීම දෙසට යොමු කරනවා කියලා කිව්වා. ඉලක්ක ළඟා කර ගැනීම දෙසට. තේරෙනවද? ඒ කොහොමද කරන්නේ? රැකියා විස්තරය. ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් කියලා හදනවනේ ඕගොල්ලන්ට. කවදා රස්සාව කරනකොට ඒ රැකියා විස්තරේ තියෙනවා ඔබට රැකියාවේදී කරන්න සිදුවන කාර්යභාරයන් 10ද 15ක් තියෙනවා. අනික රැකියා පිරිවිතරයි. ඒ පිරිවිතරේ තියෙන එක තමයි සුදුසුකම්. තේරෙනවද? මෙන්න මේ වගේ ලේඛන පදනම් කරගෙන තමයි මේ සමායෝජනය කරන්න ඕනේ. පැහැදිලිනේ? ඒතර මේකෙන් දැන් තව අඩුයි. දැන් සම්පත් බෙදීම කියලාම නැහැ. සම්පත් බෙදීම කියලාම නැහැ. තේරුණාද? ඒ වගේම වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි. වැඩ කිරීමේ ක්‍රියාපටිපාටි කියන්නේ මේක සඳහනක් ඇත්තෙම නැහැ. ඒවත් ලියන්න පුළුවන්. තේරුණාද? උඩම හිතට ලියන්නද? උඩම ලියන්න තව පස්වෙනි එක වශයෙන් මම තව ලියලා පෙන්නන්නම්කෝ. පස්වෙනි එක තමයි වැඩ කිරීමේ ප්‍රමිති. ඇති කිරීම. තවත් එකක් වුණ ලියමු. ඒ තමයි සම්පත් බෙදා දීම. සම්පත් බෙදා දීම. සම්පත් ඒ කියන්නේ ආයතන සතු භෞතික මානව මූල්‍ය තොරතුරු ආදී සම්පත් හැකි පමණ හැමෝටම දෙන්න පුළුවන් විදියට ක්‍රමවේදයකට බෙදලා හරිනවා. තවත් එකක් තමයි ක්‍රියාපටිපාටි. නෑ ප්‍රමිතික හරි ක්‍රියාපටිපාටි හරි. සම්පත් බෙදීම. අනිත් එක සමායෝජනය. ඔව්. ඔය ඇතිනේ. රයිට්. ඔන්න වගේ ඕනෑම කරුණු තුනක් පැහැදිලි කිරීම ලකුණු තුනක් දුන්නා. ඒතකොට දුන්නේ දැන් මේ පොයින්ට් එකට ලකුණු භාගයයි මේකට පැහැදිලි කරන භාගයයි එක දුන්නේ. තේරුණාද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙකි. එසේ වුවද සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් නොවීමසන්. මතකනේ? සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක්. හේතුව දැන් ව්‍යවසායකෝ නවෝත්පාදනය දෙන අයනේ. අවදානම් වලට සාර්ථකව මුහුණ දෙමින් නිරන්තරයෙන්ම නවෝත්පාදනය දෙමින් සමස්ත ව්‍යාපාර ලෝකයේ කලඹවමින් විස්මිත ලෙස අලුත් දේවල් නිර්මාණය කරනවා. හැබැයි ඊට අමතරව කළමනාකරුවෙක් විසින් ඉටු කරන කාර්යභාරයෙන් ව්‍යවසායකය කරනවා. කළමනාකරුවෙක් විසින් ඉටු කරන කාර්යභාරයන් පවා ව්‍යවසායකය කරනවා. පැහැදිලිද? ඒ නිසා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක්. නමුත් සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් වෙන්නේ නැහැ. මොකද කළමනාකරු කළමනාකරන වගකීම් ඉෂ්ට කරනවා. නමුත් ව්‍යවසායකයෙක් වගේ එයා අවදානම් බාරගන්නේ නැහැ. එයා නවෝත්පාදනයේ යෙදෙන්නේ නැහැ. කළමනාකරුව අවදානම් බාරගන්නෙත් නැහැ. ව්‍යවසායකයෙක් මෙන් නවෝත්පාදන බිහි කරන්නෙත් නැහැ. ඒ නිසා කළමනාකරුවෝ කිසි විටකවත් ව්‍යවසායකෝ වෙන්නේ නැහැ. ඕක තමයි උත්තරේ හරයට එන්න ඕනේ. ඕක තමයි හරය. පැහැදිලිද? අපි බලමු. ව්‍යවසායකයා නව්‍යතා සම්පාදනය කරයි. ඔහු අවදානමට මුහුණ දෙමින් ලාභයක් ලබයි. ඔහු ව්‍යාපාරයේ මෙහෙයවයි. ඔහු ව්‍යාපාරයට නායකත්වයේ දෙයි. ඔහු විසින් ප්‍රධාන තීරණ ගනු ලබයි. ඔහු සංවිධාන කටයුතු සහ පාලන කටයුතු වලට සම්බන්ධ වෙයි. ඒ විතරක් නෙමෙයි මේක නැතුණත් ඇය සැලසුම් කරන්නේ. ඔහු සැලසුම් සැකසීම, ඒ වගේම සංවිධාන කටයුතු, පාලන කටයුතු සියල්ල කරගෙන කළමනාකරුවෙකු භූමිකා කරනවා.
මේ අනුව ව්‍යවසායකයා නව්‍යතා සම්පාදනයට අතිරේකව කළමනාකරණ කාර්යද ඉටු කරයි. එබැවින් සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක්. පැහැදිලිනේ? දැන් මේ කොටසේ මේ හරේනේ මේ හරේ ලිව්වොත් ඇති. මේක A to Z කටපාඩම් කරන්න ඕනේ නැහැ. තේරුණාද? සෑම ව්‍යවසායකයෙක්ම අවදානම් වලට මුහුණ දෙමින් නව්‍යතා සම්පාදනය දෙනවා. ඊට අමතරව කළමනාකරුවෙක්ගේ භූමිකාවේ සිටමින් සැලසුම් කිරීම, සංවිධාන කටයුතු, මෙහෙවීම, නැත්නම් නායකත්වය දෙමින් මෙහෙවීම, පාලන කටයුතු ඉෂ්ට කරනවා. ඒ නිසා සෑම ව්‍යවසායකයෙක්ම කළමනාකරුවෙක් වෙනවා. ඒ අදහස ලියුණා ඇති. නමුත් කළමනාකරු නව්‍යතා සම්පාදනයක් නොකරයි. කළමනාකරුවා නව්‍යතා සම්පාදනය දෙන්නේ අවදානමට මුහුණ දෙයි. ඔහු වැටුපක් සඳහා කටයුතු කරයි. ඒ අනුව සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් ලෙස නොසලකේ. පැහැදිලිනේ? කළමනාකරු අලුත් දෙයක් බිහි කරන්නේ නැහැ. අවදානමට මුහුණ දෙනවා. මොකද යාට අවදාන මුහුණ දෙනවා, අවදාන බාරගන්නේ නැහැ හැබැයි. ඔහු වැටුපක් සඳහා කටයුතු කරයි. තේරුණාද? ඒ අනුව සෑම කළමනාකරුවෙක්ම ව්‍යවසායකයෙක් ලෙස සලකන්න බෑ. මෙම අදහස සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමට ලකුණු 3යි. එසේ නොවේ නම් පිළිතුරේ වළංගු භාවය අනුව ලකුණු ප්‍රදානය කරන්න කියලා පරීක්ෂකවරුන්ට විවෘත කරලා තියෙනවා. මේ අදහස කොහොම හරි ඔබ ලස්සනට ගොනු කරගත්තොත් ලකුණු 3ම හම්බ වෙනවා. නැත්නම් ලකුණු 2ක් හෝ 1ක් වෙයි. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත්. රෝම ඉලක්කම් 4. එම අවුරුද්දෙම සැලසුම්කරණයේ ප්‍රයෝජන 3ක් දක්වන්න. සැලසුම්කරණයේ ප්‍රයෝජනත් නිතරම අහනවා. සැලසුම්කරණයෙන් අවසානයේ සැලැස්මක් හැදෙනවා. සැලැස්මක් හදන එක හොඳයි. සැලැස්ම තුලින් අපිට වාසි ලැබෙනවා. පළවෙනි එක තමයි කළමනාකරුවන් අනාගතය ගැන සිතීමට උනන්දු කිරීම. දැන් සැලසුම්කරණයෙන් සැලැස්මක් හැදුවම ඒ සැලැස්ම පරිශීලනය කරන සෑම මොහොතකම කළමනාකරුවට අනාගතය ගැන හිතන්න යමක් තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයේ ගමන් මඟ නැත්නම් ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු තුළ ඉදිරි ගමන් මඟ විනිවිද භාවයෙන් යුතුව දකින්න පුළුවන්. ඒ අනුව කළමනාකරුවන්ට අනාගතයේ සදා වර්තමානයේ සිටම සූදානම් වෙන්න. Taman විසින් ඉටු කළ යුතු කටයුතු සූදානම් කරගන්න හොඳ මඟ පෙන්වීමක් කරනවා. දෙවැනි එක තමයි ආයතනයේ අරමුණු ස්ථාපනය කිරීමත් ඒවා ඉටු කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම. අනිවාර්යයෙන්ම සැලසුම්කරණයේ සැලැස්ම තුළ දැන් සැලසුම්කරණයේ අවසාන ඵලයේ සැලැස්ම කියලා අපි දන්නවනේ. සැලසුම්කරණයෙන් අවසානයේ හදන සැලැස්ම තුළ අරමුණු ස්ථාපිත කරනවා. නැත්තම් පරමාර්ථ අරමුණු දක්වනවා, ස්ථාපනය කරනවා. ඒවා ඉටු කරගන්නේ කෙසේද කියලා පැහැදිලි කරනවානේ. මොකද සැලසුම්කරණයේ නිර්වචනය මේකනේ. සංවිධාන පරමාර්ථ අරමුණු තීරණය කිරීමත් ඒවා සඵල කර ගැනීම සඳහා දියත් කළ යුතු මූලික උපාය මාර්ග තීරණය කිරීමේ ක්‍රියාවලියනේ. මතකයිනේ? එහෙනම් අරමුණු ස්ථාපනය කිරීමත් ඒව ඉටු කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම කරනවා. ඒ කියන්නේ ඒ පරමාර්ථ නැත්නම් අරමුණු ඉෂ්ට කරගන්න මොනවද කළ යුත්තේ කියලා පැහැදිලි කිරීමක් කරනවා. ඒ නිසා කළමනාකරුවන්ට තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරන්න ලේසි. දන්නව කොතනින්ද ආරම්භ කරන්නේ, කොතනින්ද නිම කරන්නේ කියලා ඒගොල්ලන්ට මේ සූදානම් වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි සැලසුම් කිරීම මගින් අනිකුත් කළමනාකරණ කාර්යයන් වන සංවිධානය, මෙහෙයවීම, පාලනයට මඟ පෙන්වීමත් සම්බන්ධීකරණය කිරීමත් කෙරේ. සැලසුම් කිරීම මගින් අනිකුත් කළමනාකරණ කාර්යයන් වන සංවිධානය, මෙහෙයවීම, පාලනයට මඟ පෙන්වීමත් සම්බන්ධීකරණය කිරීමත් කරනවා. අපි දන්නවා කළමනාකරණයේ පළවෙනි කඩුල්ල සැලසුම්කරණය. සැලසුම්කරණයෙන් තමයි සෙසු කළමනාකරණ කාර්යයන්ට මඟ පාදන්නේ, මඟ පෙන්වන්නේ. පැහැදිලිවම කියනවනේ මඟ පෙන්වීමත් සම්බන්ධීකරණය. එනම් සෙසු කළමනාකරණ කාර්යයන් ආරම්භ කරන්න මඟ පෙන්වීමත් එම කාර්යයන් අතර සම්බන්ධීකරණය කිරීමත් කෙරෙන්නේ සැලසුම්කරණයෙන්. දැන් උදාහරණයක් වශයෙන් සැලසුම්කරණයේ අවසාන ඵලයේනේ සැලැස්ම. මේ සැලැස්ම පාලනකරණය පහසු කරනවා. ඇයි? පාලනයේදී වෙන්නේ සැලැස්මේ තියෙන අපේක්ෂිත ප්‍රතිඵලනේ, අපේක්ෂිත තත්වයනේ. පාලනයේදී බලනවා සත්‍ය ප්‍රතිඵල තියෙනවා. එහෙනම් සත්‍ය ප්‍රතිඵල ඒ සැලසුමේ තියෙන අපේක්ෂිත ප්‍රතිඵල එක්ක සසඳනවා. සැසඳුවම වෙනසක් නැත්නම් ප්‍රශ්නේ හරි. වෙනසක් තියෙනවා නම් බොහෝට තියෙනවනේ, වෙනසක් තියෙනවා නම් බලනවා වෙනසට හේතු. නැත්නම් විචලතා, අඩුපාඩුවට හේතු හොයලා නිවැරදි ක්‍රියාමාර්ග ගන්නවා.
එහෙනම් සැලසුම් කරණය නොතිබුණා නම් පාලන ක්‍රියාවලියකුත් නැහැ. සැලසුම් කරණය මත තමයි පාලන ක්‍රියාවලිය යැපෙන්නේ. තේරුණානේ? ඊළඟට ක්‍රමවත් කළමනාකාරීත්ව පාලනයක් ස්ථාපිත කිරීමට සැලසුම් කරණය අදාළ වේ. ක්‍රමවත් කළමනාකාරීත්ව පාලනයක් ස්ථාපිත කරගන්න සැලසුම් කරණය අවශ්‍යමයි. මොකද පාලනය කියන්නේ වැරදි නිවැරදි කිරීම. වැරදි නිවැරදි කරන්න නම් සැසඳීමක් කරන්න ඕන. සසඳන්නේ මොකෙන්ද? සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්ම එක්ක. සැලසුම් කරණයෙන් බිහි කරන සැලැස්මත් එක්ක ඇත්ත తත්වය සසඳන්න පුළුවන්. ඒ සැසඳීම තුළින් වැරදි හොයාගෙන නිවැරදි කිරීම කරන්න පුළුවන්. පාලනය ලේසි. එහෙනම් ක්‍රමවත් පාලනයක් ඇති කරන්න සැලසුම් කරණය අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟට වෙනස් වන පරිසරයට සාර්ථකව මුහුණ දීමට සැලසුම සහාය වේ. වෙනස් වන පරිසරයට සාර්ථකව මුහුණ දීමට සැලසුම අනිවාර්යයෙන්ම සහාය දක්වනවා. තේරුණා? ඒක කොහොමද කියන්නේ? දැන් සැලසුම් කරණයෙන් සැලසුම හදන්නේ පවතින පරිසර තත්ත්වයේදී. පරිසර තත්ත්වයේ ස්ථාවර නම් වෙනසක් නැත්තම් සැලසුම සක්‍රිය වෙනවා. සැලසුම ඇත්තටම ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ගැටීමක් නැහැ. නමුත් පරිසරය වෙනස් වුණොත් මොකද වෙන්නේ? සැලසුම අන්න ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. තේරෙනවද? සැලසුම ඇන හිටිනවා. අක්‍රිය වෙනවා. අන්න අක්‍රිය වෙනකොට ඇන හිටිනකොට බාධා ඇති වෙනකොට අපි දන්නවා පරිසරයේ මොන හරි වෙනස්කම් වෙලා. හොයාගන්නවා වෙනස්කම්ට. අන්න වෙනස්කම් හොයාගෙන වෙනස්කම්ට ගැලපෙන පරිදි නැවත සැලසුම අලුත් කරලා නවීකරණය කරලා අරගෙන යනවා. එහෙම සැලසුමක් නොතිබුණා නම් අපි දන්නේ නැහැ පරිසරය වෙනස් වෙලා අපි වැරදි ආකාරයටම ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සසඳන්නේ එකක් නැහැනේ. දැන් මේක ඒක වෙන්නේ නැහැ. ඊළඟට සම්පත් උපරිම කාර්යක්ෂමතාවකින් යුතුව ප්‍රයෝජනට ගන්න පුළුවන්කම ලැබෙනවා. මොකද සැලසුම් කරන්නේ අවශ්‍ය සම්පත් පෙන්නුම් කරනවා. ඒ සම්පත් කල්ැතුව වාසිදායක මාර්ගවලින් රැස් කරගන්න පුළුවන්. සංවිධානයේ සතු තියෙන සම්පත් ඒක රාශී කරගන්නවා. මදි හරිය කල්ැතුව සූදානම් ශරීරයෙන් වාසිදායක තැන් වලින් හොඳම සම්පත් අඩුම පිරිවැයට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සම්පත් වැඩි කාර්යක්ෂමතාවකින් යුතුව භාවිතයට ගැනීම අවස්ථාව උදා කරනවා. පැහැදිලිද? ඔය වගේ සැලසුම් කරන ප්‍රයෝජන මෙච්චරක් නෙවෙයි තවත් තියෙනවා. කරුණු තුනකට ලකුණු තුනක් දෙනවා. දැන් නම් අදට කීයක් ඕනද? අනිවාර්යයෙන්ම 4ක් ඕනේ. තේරෙනවද? අනිවාර්යයෙන්ම අදට නම් අපිට 4ක් ඕනෙමයි. තේරෙනවනේ? දැන් එදා ඒ දවස්වල විභාග දෙක තුනයි. 2010න් පස්සේ 4ක් වුණානේ. එහෙනම් අදට නම් 4නේ. 4 වැඩි කිරීම එක සමානයි ලකුණු 4ක් හම්බ වෙනවා. අදට. ඔයාලා බලංගුනේ මේකයි. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. 5 වෙනි ප්‍රශ්නේ. රෝම ඉලක්කම් 5 වෙනි ප්‍රශ්නේ. අභිප්‍රේරණය යනු කුමක්ද? එය ව්‍යාපාර ආයතනයකට වැදගත් වන්නේ ඇයි? ප්‍රශ්න දෙකක් අහනවා එකම ප්‍රශ්නේ. අභිප්‍රේරණය කියන්නේ මොකක්ද? එය ව්‍යාපාර ආයතනයකට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? එහෙනම් අපි තරු ලකුණු දෙකක ලියනොත් එකම ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙන නිසා අපි තරු ලකුණු දෙකකින් උත්තර දෙක ලස්සන වෙන් කරලා පෙන්නනවා. අභිප්‍රේරණය යනු සිය කැමැත්තෙන් කාර්යයන් කිරීමට සේවකයින් පෙළඹවීමයි. ලකුණු 1යි. ඊටාම කෙටි අර්ථකථනයක් ඇති. මොකද්ද මොටිවේෂන් කියන්නේ? සොකීය කැමැත්තෙන් තමන්ගේ තනතුරට පැවරෙන කාර්යයන් ඉටු කරන්නට සේවකයාව පෙළඹවීම. පොළඹවාලීම එච්චරයි. කාගවත් බලකිරිල්ලක් නැහැ. සුපරීක්ෂකයින් අධීක්ෂණය කරනවට නෙවෙයි. කළමනාකරුවන්ගෙන් විනයානුකූල දඬුවම් ලැබෙනවා කියලා හිතලා නෙවෙයි. තේරුණාද? සොකීය කැමැත්තෙන් තමන්ට පැවරෙන රාජකාරීන් නිසි ආකාරව ඉටු කරන්න සේවකයන් ස්වයංක්‍රීය පෙළඹවීමක් ඇති කිරීම තමයි අභිප්‍රේරණය කියන්නේ. පැහැදිලිනේ? ඊළඟට එය ව්‍යාපාර ආයතනයකට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි? වැදගත් වෙන්නේ ඇයි? වැදගත් වෙන්නේ ඇයි? එකක් තමයි සේවක ඵලදායීතාව වැඩිවීම. අනිවාර්යයෙන්ම තමන්ගේ කැමැත්තෙන්ම වැඩ කරනකොට ඒක ඵලදායීතාවය ඉතාම ඉහළයි. දැන් ඔක හරියට ඔයාලගේ අම්මලා ගෙදර කෑම ටික ඔයාලට උයලා දෙන්නේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද? කැමැත්තෙන්. භක්තියෙන් අනේ මේ අපේ දරුවෝ. ඒගොල්ලෝ හොඳට කන්න දෙන්න ඕනේ. කටට රස දෙන්න ඕනේ කියලා බොහොම භක්තිය මව් සෙනෙහසින් උයන්නේ. ඒ කෑම රසයිද නැද්ද? රසයි. රසට රසයි සම්බෝලෙ බෙදුනා රසයිනේ. නමුත් පිටස්තර කෙනෙකුගෙන්
කෑමිල්ලුත් එයා ඒ කෑම උයන්නේ කොහොමද? නහයෙන් අඬාට. එහෙමනම් මොකද වෙන්නේ? ඒ කෑම රස නැහැ. අනික කෑම කොච්චර කෑවත් බඩ පිරෙන්නේ නැහැ. ඵලදායීතාවයක් නැහැ. තේරෙනවද? එහෙනම් මෙතන තමන්ගේ කැමැත්තෙන් වැඩ කරන්න. ඒ නිසා ඉහළ ඵලදායීතාවක් ඇති වෙනවා. අඩුම යෙදවුම් වලින් වැඩිම හිමුම් බිහි වෙනවා. අනික සේව්‍ය සේවක දෙපාර්ශ්වයේ තුල යහපත් සම්බන්ධතාවක් ගොඩනැගීමට අනිවාර්යයෙන්ම සේවකයන් අතර ඒ වගේම සේවා යෝජකයින් අතර පොදුවේ සේවාදායකින් සහ සේවා යෝජකයින් අතර යහපත් සම්බන්ධතා ඇති වෙන්න ඕන. අපි ඔකට පස්සේ ඉගෙන ගන්නවා පර්සනල් මැනේජ්මන්ට් පාඩමේදී කාර්මික සබඳතා කියලා. කාර්මික සබඳතා. කාර්මික සබඳතා. කාර්මික සබඳතා. කාර්මික සබඳතා ගොඩනැගීමට හරිනේ. සේව්‍ය සේවක දෙපක්ෂය අතර කාර්මික සම්බන්ධතා ගොඩනගන්නත් අනිවාර්යයෙන්ම මොකද වෙන්න ඕන? අභිප්‍රේරණයක් කෙරෙන්න ඕනේ. අභිප්‍රේරණේ නොමුනොත් කවදාකවත් සේවාදායක පක්ෂයේ සේවා යෝජක පක්ෂයත් එක්ක යහපත් සම්බන්ධතා ගොඩනගන්න දායක වෙන්නේ නැහැ. ඒතර කාර්මික ආරවුල් දක්වා අවුල් වෙනවා. ඵලදායීතාව වැටෙනවා. මෙහෙයුම් කටයුතු ඇනහිටිනවා. තේරෙනවද? ඊළඟට සම්පත් නාස්ති අවම වීම. දැන් තමන් අකමැත්තෙන් සුපරීක්ෂකයන්ගේ නියෝගවලට යටත් වෙලා විනයානුකූල දඩුවම් වලට බය වැඩ කරනකොට වැඩ කරන්න කැමැත්තෙන් නෙවෙයි. ටිකක් අමනාපෙන් වැඩ කරන්න, කේන්තියෙන් වැඩ කරන්න. මොකද වෙන්නේ? හිතාමතාම සම්පත් නාස්ති නරනාස්ති කරනවා. නමුත් තමන් කැමැත්තෙන් ආසාවෙන් වැඩ කරද්දී කිසිසේත් එක සම්පත් එක ඒකකයක්වත් විනාශ කරන්න කැමති නැහැ. අඩුම නාස්තියකින් වැඩිම නිමිම් ප්‍රමාණයක් බිහි කරන විදිහට සම්පත් පරිහරණය කරනවා. එහෙනම් සම්පත් නාස්ති අඩු කරගන්න ඕන නම් අභිප්‍රේරණය අත්‍යවශ්‍යයි. ඊළඟට සේවකයින් ආයතනයේ හැර යාම අඩු වීම. නැත්නම් ශ්‍රම පිරිවැටුම අඩු වීම. දැන් ආයතනයක සේවකයන් ආයතනයේ කෙරෙහි කලකිරීම හෝ තම වැඩ කණ්ඩායම කෙරෙහි තිබෙන කලකිරීම හෝ තම සුපරීක්ෂකයින් හෝ කළමනාකාරීත්වයේ සම්බන්ධයෙන් තියෙන කලකිරීම නිසා හරි ඔය හේතු කීපයන් නිසා හරි වරින් වර ආයතන හැර යනවා. ඔක තමයි ලේබර් ටර්න්ಓවර් කියන්නේ ශ්‍රම පිරිවැටුම. සේවකයින් ආයතන හැර යාමේ ප්‍රවණතාවයේ අනුපාතිකව පිළිබිඹු කිරීම තමයි ශ්‍රම පිරිවැටුම් අනුපාතය කියලා කියන්නේ. ඒක අඩු වෙන්න ඕනේ. ශ්‍රම පිරිවැටුම හැවත් පිරිවැටුම් අනුපාතයේ ඉහළ යනවා කියන්නේ බඳව ගන්න සෑහෙන ප්‍රමාණයක් ආයතන හැර යනවා. ඒකට මොකද වෙන්නේ? හැමදාම බඳව ගන්නවා, අනුස්ථාපනය කරනවා, පුහුණු කරනවා, වියදමක් දරනවා, අපහො යනවා. පාඩු. ඒ නිසාන්නේ ආයතන හැර යාම අඩු වෙනවා නම් හොඳ ස්ථාවර ශ්‍රම හමුදාවක් අකණ්ඩව තියාගන්න පුළුවන් නම් ආයතනයේ ස්ථාවර පැවැත්ම එක හොඳ රුකුලක් වෙනවා. ඒ සදා අනිවාර්යයෙන්ම අභිප්‍රේරණය අවශ්‍යයි. අභිප්‍රේරණයේ බුසේක කවදාකවත් ආයතන හැර යන්නේ. තේරුණාද? ඊළඟ එක තමයි ව්‍යාපාරයේ පිරිවැය අඩු වීම. දැන් සේවකයන් අභිප්‍රේරණය වෙලා සොකීය පෙළඹවීමෙන් වැඩ කරනකොට ඒගොල්ලෝ සම්පත් නාස්ති කරන්නේ නැහැ කිව්වනේ. අනිවාර්යෙන් පිරිවැය අඩු වෙනවා. අනික ඒගොල්ලන්ගේ නිෂ්පාදන වේගය වැඩි වෙනවා. පැයකට සාමාන්‍ය ඒගොල්ලන්ට හදන්න පුළුවන් නම් ඒකක 10ක් දැන් 15ක් හදනවා. මොකද ඒ අනිවාර්යෙන්ම ලේබර් කොස්ට් එක අඩු වෙනවා. ඒ වගේම විදුලි දහනේ විදුලි බිල අඩු වෙනවා. තේරුණාද? සෑම අතින්ම වියදම් අඩු වෙලා සමස්ත පිරිවැය පාලනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ආයතනයේ කීර්ති නාමයේ වර්ධනය වීම. සේවකයෝ අභිප්‍රේරණය වුණොත් සොකීය කැමැත්තෙන් ආදරෙන් වැඩ කරනකොට ඒගොල්ලන් ඉල්ලීම් ඉල්ලන්නේ උද්ඝෝෂණ කරන්නේ වැඩ වර්ජන නැහැ. තේරෙනවද? මොකද වැඩ වර්ජන උද්ඝෝෂණ නිසා අනිවාර්යයෙන්ම ආයතනයේට විශාල අපවාදයක් ඇති වෙනවා. ව්‍යාපාර නාමයට. තේරෙනවද? නමුත් ඒ උද්ඝෝෂණ නැහැ. බොහොම නිහඬව ව්‍යාපාරයේ සමාජයේ කිසිම හානියක් නැතුව පවතිනවා කියන්නේ සමාජයේ ගෞරවයක් ඇති වෙනවා. සමාජයේ ඇතුළ කතිකාවක් ඇති වෙනවා මේ ව්‍යාපාරය තාම හොඳ ව්‍යාපාරයක්. සේවකෝ හරි කැමැත්තෙන් වැඩ කරන සේවකයන් හොඳට සලකනවා මේ ව්‍යාපාරය. කියලා මිනිස්සු ඒක මිමිත් හදා ගන්නවා. තේරෙනවද? ඒ කියන්නේ ව්‍යාපාරේ මනින හොඳ නිර්ණායකත් හදා ගන්න. අනිවාර්යයෙන්ම හොඳ කීර්තනාමයක් ඉතුරු වෙන ව්‍යාපාරයට. ඊළඟ එක තමයි ලාභදායීතාව වැඩි වීම. අනිවාර්යයෙන්ම සේවකයෝ නාස්ති අඩු කරනකොට පිරිවැය අඩු කරනකොට එතන තියෙන මොකක්ද? අනිවාර්යයෙන්ම සැඟවිලා තියෙන මොකක්ද? සැඟවුණු සංකල්පය මොකක්ද? ලාභදායීත්වය ඉහළ යනවා. පිරිවැය අඩු වෙනවා නම් සම්පත් නාස්ති අඩු වෙනවා නම් යම් කිසි කාලයක් තුල වැඩි ඒකක ප්‍රමාණයක් වේගෙන් නිපදවනවා නම් මේ මූලික තුනෙන් මොකද වෙන්නේ?
සම්පත් නාස්ති අඩු කරනවා. යම් කාලයක් තුල නිපදවන ඒකක සංඛ්‍යාව වැඩි වෙනවා. සම්පත් නාස්ති අඩු වෙනවා නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? පිරිවැය අඩු වෙලා ලාභය ඉහළ යනවා. ඊළඟට සේවක ප්‍රවේශීතාවය. නියම වචන තමයි මේක තමයි ප්‍රවේශීතාවය. සමහර අවුරුදු වලනවා ප්‍රවාසීතාව කියලා. එහෙමත් එනවා ඉතින් මම ඒක තියෙන හරියක. හරිනම් සිංහලේ හරි වචනේ හරිම වචනේ මේක තමයි සේවක ප්‍රවේශීතාවය. ඒ කියන්නේ වැඩට නොපෙවුනේ. ඇබ්සෙන්ටිසම් කියන ඉංග්‍රීසියෙන් අඩු වෙනවා. දැන් සේවකෝ අභිප්‍රේරණ වෙලා නැත්තම් අකමැත්තෙන් නම් වැඩ කරන්නේ. තමන්ට ජීවත් වෙන්න රැකියාවක් කරලා ආදායමක් ඕනකම විසා කරනවා මිසක උනන්දුවෙන් කරන්නේ නැහැ, කැමැත්තෙන් කරන්නේ නැහැ, කලකිරීමක් තියෙන. මොකද වෙන්නේ? සේවකෝ පුළුවන් තරම් වැඩට එන්නේ. නිවාඩු ගන්න පුළුවන් තරම් නිවාඩු ගන්නවා. අරගෙන පුළුවන් නම් නෝපේත් දානවා. මොකද වෙන්නේ? එහෙම සේවකෝ කීප දෙනෙක් නිතර නිවාඩු ගන්නකොට සේවයට එන්නේ නැතුව නම් පස්සේ ආවත් වැඩ කරන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? වැඩ කොට ගහනවා. නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ වෙනවා. ගුණත්වය අඩු වෙනවා. අමුද්‍රව්‍ය යල්පනිනවා. කලට වේලාවට වෙළඳපොළට බහන්න සපයන්න බැරි වෙනවා. ඒ නිසා ඉල්ලුම අඩු වෙනවා. තරංකරුවේ වෙළඳපොළ දැහ ගන්නවා. ප්‍රශ්න වැලක් ඇති වෙනවා. ඒ නිසා සේවකෝ අභිප්‍රේරණය කරගත්තොත් සේවකෝ කැමැත්තෙන් හැමදාම වැටෙනවා. නිවාඩු ගන්න කිව්වත් ගන්න හැමදාම වැටෙනවා. තේරෙනවද? සේවක ප්‍රවේශීතාවේ අනිවාර්යයෙන්ම එහෙනම් පහළ යනවා. තේරෙනවද? ඒ කියන්නේ සේවක ප්‍රවේශීතාවේ අඩු වෙනවා. හරිනේ? ප්‍රවේශීතාවය වැඩි වෙනවා කියන්නේ වැඩට නොයන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් එන ප්‍රමාණය වැඩි වෙනවා. මෙන්න මේ වගේ හේතු නිසා අනිවාර්යයෙන්ම ආයතනයේට ඕනම ව්‍යාපාරයකට අභිප්‍රේරණය අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. අභිප්‍රේරණය ඇත්තටම උත්තේජකයක් වෙනවා. පැහැදිලිනේ? ඒ වගේ කරුණු හතරකට ලකුණු භාගය බෙගින් ලකුණු දෙකක් දීලා තියෙන එක අදටත් බලංගු. අදටත් ලකුණු දෙක තමයි හම්බෙන්නේ. කරුණු හතරක් ලියන්න වෙනවා අනිවාර්යයෙන්. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 2004 විභාග ප්‍රශ්නය. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට රෝම ඉලක්කම් 4 වශයෙන් දීලා තියෙන කළමනාකරණ ප්‍රශ්නයක්. කළමනාකරණයේ වැදගත්කම දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේට ප්‍රධාන හේතු කවරේද? කළමනාකරණයේ වැදගත්කම දිනෙන් දින වැඩි වෙමින් පවතී. මේට ප්‍රධාන හේතු කවරේද? තේරෙනවද? කළමනාකරණය කියන විෂය වැදගත්කම එන්නම ලංකාවේ විතරනේ ලෝකෙම මොකද වෙන්නේ? ඒ වැදගත්කම වැඩි වෙමින් තියෙනවා. එන් කළමනාකරණ අවශ්‍යතාවය වැඩිපුර දැනෙනවා. මොනවද හේතු? හොඳ ප්‍රායෝගික ප්‍රශ්නයක්. පළවෙනි එක තමයි සම්පත් හිඟේ දිනෙන් දින වැඩි වීම. දැන් ඇත්තටම සම්පත් හිඟයක් නොතිබුණා නම් සම්පත් අසීමිත නම් කළමනාකරණයක් ඕනෙම නැහැ. එහෙනම් සම්පත් කොතෙක් නාස්තුණක් කමක් නැහැ. නාස්තින සම්පත් ඉබේ පහළ වෙනවා නම් අපිට ප්‍රශ්නයක් නැහැ. අපි අපේ ඉලක්ක වලට යනවා. නමුත් සම්පත් හිඟයිනේ. හිඟ සම්පත් කලට මනාවට හසුරුවමින් ඒ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න අනිවාර්යයෙන්ම කළමනාකරණය අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් කොහොමත් මේ ලෝකයේ ජනගහනයේ වැඩිවීම මිනිස් අවශ්‍යතා ඒ වගේම වුවමනා දිනින් දින අලුත් වෙවි ඉහළ යාමත් එක්කලා විවිධ වූ නිෂ්පාදන විවිධ වූ ප්‍රමාණයන්ගෙන් වැඩි කළ නිෂ්පාදනය කරන්න වෙනවා. ඒතර මොකද වෙන්නේ? සම්පත් හිඟ වෙනවා. මේ හිඟ සම්පත් බැලන්ස් කරගන්න සමතුලිතාකාරයෙන් පරිහරණය කරගන්න කළමනාකරණය කියන ආධාරකය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. දෙවෙනි එක තමයි තරඟකාරීත්වයේ දිනෙන් දින වැඩි වීම. වෙළඳපොළ ව්‍යාපාරික තරඟය එන්න වැඩි වෙනවා. මේ ඉහළ යන තරඟකාරීත්වය ජය ගන්නට නම් කළමනාකරණය ඕනේ. කළමනාකරණයේ මගින් සෑම ව්‍යාපාරිකයෙක්ම නිකන් ව්‍යාපාරිකයෙක් නෙවෙයි තරඟකාරී ව්‍යාපාරිකයෙක් බවට පත් කරනවා. තේරුණාද? කළමනාකරණයෙන් සාමාන්‍ය ව්‍යාපාරයක් තරඟකාරී ව්‍යාපාරිකයෙක් බවට පරිවර්තනය කරනවා. ඒ කියන්නේ ඕනෑම වෙළඳපොළ තරඟකාරී තත්වයකට සාර්ථකව නොබියව මුහුණ දීලා වෙළඳපොළ තරඟයේ පාලනය වන ආකාරයෙන් වෙළඳපොළ තරඟයේ තරඟකරුවන්ගේ ක්‍රියාකාරකම් අභිබව යන ආකාරයෙන් කටයුතු කරලා තරඟයේ ජය ගන්න අනිවාර්යයෙන්ම කළමනාකරණේ විශාල පිටුවහලක් වෙනවා. ඒ නිසා අද වන විට නිකන් දේශීය හෝ ජාතික තරඟකාරීත්වයක් නෙවෙයි ගෝලීය තරඟකාරීත්වයක් තියෙනනේ. මේ ගෝලීය තරඟකාරීත්වය හමුවේ ව්‍යාපාර ඉලක්ක වෙත යන්න අනිවාර්යයෙන්ම කළමනාකරණේ පාවිච්චි කරන්න වෙනවා. ඊළඟට තුන්වෙනි එක ව්‍යාපාර පරිසරයේ වේගයෙන් වෙනස් වීම. ව්‍යාපාර පරිසරයේ පෙරට වඩා අද වේගයෙන් වෙනස් වෙනවා. බලන්න ස්වභාවික පරිසරයේ කරන හදිට් ටික බලන්නකෝ. දැන්
පෙබරවාරි මාසේ ලංකාවේ වියලිම මාසේනේ. නමුත් එක්තරා මේ මෑත අවුරුද්දක පෙබරවාරි මාසේ තමයි වැඩිපුරම වර්ෂාපතන ආවේ. විශේෂයෙන්ම වැසි අඩු කලාපයක් වෙන පොළොන්නරුවට. පොළොන්නරුව ප්‍රදේශයේ පුංචි අලිපැටියෙක් ඒ ගම් වතුරට අහු වෙලා වැස්සෙන් ඇතිවෙච්ච ගම් වතුරට අහු වෙලා අඩි 30 ගාණක් උස ගහක රැඳිලා තිබිලා තියෙනවා. හිතන්න වතුර පාර ස්වභාවික පරිසරයෙන් අපි හිතන්නේ ඉතින් වෙනස් වෙනවා. දැන් අපි දැන් වහින්න ගත්තම වහිනවා මාස ගාණක් අවුරුදු ගාණක්. ඒ වගේම පෑවිල්ල આવුත් ඒත් එහෙමයි. ස්වභාවික පරිසරය වෙනස් වෙලා. තාක්ෂණ පරිසරය ඊටත් වඩා හිතන්න බැරි විදිහට වෙනස් වෙනවා. දේශපාලන පරිසරය නොහිතන ආකාරයෙන් වෙනස් වෙනවා. නේ? සමහරට දේශපාලන පරිසරයේ විශාල මහජන කැළඹිලි ඇති කරන තත්ත්වයන් ඇති කරන සමහර රටවල්. මේ නිසා මෙන්න මේ ව්‍යාපාර පරිසරයේ වේගයෙන් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙන පරිසරයත් එක්ක ව්‍යාපාරේ මැච් කරන්න ගලපන්න එපේ. මොකද පරිසරයට වෙනස් වන ව්‍යාපාර පරිසරයට නොගැලපෙන ආකාරයෙන් ව්‍යාපාරේ ක්‍රියාත්මක වුණොත් මොකද වෙන්නේ? ව්‍යාපාරේ ඉලක්ක වලට ගමන් කරන්න බෑ. එහෙනම් මේ වෙනස් වන පරිසරය වේගයෙන් වෙනස් වන පරිසරයට උචිත ලෙස ව්‍යාපාරය හැඩගසා ගන්න ඕනේ. එහම හැඩගස්වන්නේ මොකෙන්ද? කළමනාකරණය මගින්. වෙනස් වන පරිසරයට ගැලපෙන ආකාරයෙන් ව්‍යාපාර හැඩගැස්සෙව්වොත් ව්‍යාපාරයට පැවැත්මක් තියෙනවා. ඒ දේ කරන්නේ කළමනාකරණය නිසා කළමනාකරණය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඊළඟට 4 වෙනි එක නාස්තිය හා දූෂණය ශූන්‍ය මට්ටමට ගෙනීමට. නාස්තිය දූෂණය ඉහළ නම් ලාභදායීත්වය පහළ යනවා. සම්පත් නාස්තිය වැඩි වෙනවා. ව්‍යාපාර බංකොලොත් වීම අවදානමේ දොර ළඟටම ව්‍යාපාර තල්ලු වෙනවා. මේ තත්ත්වයෙන් මුදව ගන්න නම් අනිවාර්යයෙන්ම කළමනාකරණය අවශ්‍යයි. මොකද කළමනාකරණයෙන් පුළුවන් සේවකයින් කලට මනාවට හසුරුවල කලට මනාවට ඒගොල්ලන්ගෙන් වැඩ ගැනීම තුලින් හරිනේ වැඩ ගැනීමේ කලාවනේ කළමනාකරණය කියන්නේ. එහෙනම් වැඩ ගැනීම තුලින් නාස්තිය දූෂණේ බිඳුවට මඩු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා කළමනාකරණය අත්‍යවශ්‍යයි. ඊළඟට ව්‍යාපාරවල සේවක වරප්‍රසාද පිළිබඳ දැනුම වර්ධනය වීම. දැන් පෙරට වඩා කාර්මික නීති ගැන සේවකයින්ට අවබෝධය වැඩි. හේතුව අද අන්තර්ජාලය තියෙනවා. අන්තර්ජාලයේ අදාළ අපි දැන් ලංකාවේ සේවකයින් සම්බන්ධයෙන් ආරක්ෂාව සලසන ජාතික ආයතනයේනේ කම්කරු දෙපාර්තමේන්තුව ඔයගොල්ලෝ දන්නව හැමෝම ලේබර් ඩිපාර්ට්මන්ට් එක. දැන් අන්තර්ජාලය ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට අපි ඇතුළු වුණොත් එහෙම සේවකයින්ට බලපාන සියලු අනපනත් ටික ඒක තියෙනවා. එයාලගේ අයිතිවාසිකම් වරප්‍රසාද ඒ නීතිවල තහවුරු කරපු ආකාරය අපූර්වට සිංහල මාධ්‍යයෙන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද්‍රවිඩ මාධ්‍යයෙන් තමයි බලන්න බලා ගන්න. ඒ නිසාද බොහෝ අය තමන්ගේ සේවක අයිතිවාසිකම් වරප්‍රසාද ගැන බොහොම දැනුවත් වෙලා තියෙනවා. ඒ දැනුවත් වීම අනුව ඒගොල්ලන්ට අයිතිවාසිකම් වරප්‍රසාද අඩුවෙන් නම් ලැබිලා තියෙන්නේ. ඒවා ලබා ගැනීම වෙනුවෙන් ඒගොල්ලෝ මොකද වෙන්නේ? කාර්මික ක්‍රියාවන්ට යොමු වෙන්න පුළුවන්. අකුරට වැඩ කිරීම, ඒ වගේම සෙමින් වැඩ කිරීම, ඒ වගේම සංකේත වර්ජන, පිකට් ගැසීම, ක්‍රිකට් නෙවෙයි පිකට් ගැසීම වැනි දේවල්. තේරෙනවද? ඒවෙන් වෙන්නේ මොකද? ව්‍යාපාරයේ පැවැත්ම හානි වෙනවා. ව්‍යාපාරය අනාගතයේ දෙදරලා යනවා. ඒ නිසා අන්නේ සේවක වරප්‍රසාද පිළිබඳ දැනුම වැඩි නිසා ඒ දැනුම ඇති සේවකයන් හොඳින් වැඩ කරගැනීමේ කලාව කියන මාර්ගයට දාගන්න කළමනාකරණය වුණා. කළමනාකරණ ක්‍රියාවලියට පුළුවන් සේවකයා වැඩ කරන මාර්ගයට අද්දවා ගන්න. තේරුණාද? ඊළඟ එක තමයි ගෝලීයකරණ බලපෑම. මුළු ලෝකෙම ව්‍යාපාර කටයුතු වලට දැඩි බලපෑමක් කරනවා. ගෝලීයකරණ බලපෑම. මෙන්න මේ ගෝලීයකරණ බලපෑම නිසාම ඒ ගෝලීයකරණයෙන් ඇතිවන ඍණාත්මක බලපෑම් බැහැර කරලා ධනාත්මක බලපෑම් ආකර්ෂණය කරගෙන ව්‍යාපාරය සාර්ථක කරගන්න කළමනාකරණය අත්‍යවශ්‍ය මෙහෙවරක් වෙලා තියෙනවා. තේරුණානේ? ගෝලීයකරණයේ බලපෑම් වලින් ඍණාත්මක බලපෑම් බැහැර කරන්න. ධනාත්මක බලපෑම් තමන් වෙත තුරුළු කර ගැනීම කළමනාකරණයෙන් අපූර්වට කරලා දෙන්න. ඊළඟට ව්‍යාපාර සමාජ වගකීම් පිළිබඳ අදහස් වර්ධනය කිරීම. දැන් ව්‍යාපාර අද වන විට සමාජ වගකීම පිළිබඳ අදහස් වර්ධනය කරලා තියෙනවා. සමාජයට වගකීමෙන් අපි වැඩ කළ යුතුයි. සමාජ සුබ සාධනය සඳහා යමක් කළ යුතුයි. සමාජ සේවා සඳහා අපි අනුග්‍රහය දැක්විය යුතුයි කියන ව්‍යාපාරික මත අද එන්න වර්ධනය වෙනවා. ඉතින් ඒ මතවලදී ව්‍යාපාරිකයන්ට අපි කියන්නේ ගොළුව කසාය බීලා වගේ ඉන්න බෑ. අනිවාර්යයෙන්ම
සමාජයට යමක් කරන්න ඕනේ. සමාජයට යමක් කරන්න නම් කලට මනාවට ඒ මානව සම්පත භෞතික සම්පත් හොඳින් හසුරවලා වැඩි ප්‍රතිඵල නැත්නම් වැඩි ලාභ වැඩි ආදායම් උපද්දවලා ඒ උපයන අතිරික්ත ආදායම් අතිරික්ත ලාභය පදනම් කරන් සමාජ වගකීම් ඉෂ්ට කරමින් ව්‍යාපාරයට සමාජය තුළ ඉහළ විශ්වාසයක් ගෞරවයක් පිළිගැනීමක් කීර්ති නාමයක් වර්ධනය කර ගැනීම තුළින් පමණක් ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු කරගත හැකි නිසා කළමනාකරණයේ ව්‍යාපාරවලට අත්‍යවශ්‍යම ආයුධයක් නැත්නම් මෙහෙයුමක් නැත්නම් මෙවලමක් වෙනවා ඇති. මෙන්න මේ වගේ හේතුත් එක්කලා අද වන විට සෑම ව්‍යාපාරයකටම කළමනාකරණය කියන විෂයපතේ වැදගත් විෂයපතයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එවැනි කරුණු 4කට ලකුණු 1 බැගින් ලකුණු 3 නෙවෙයි ලකුණු 4යි. ලකුණු 4ක් ලබා දීලා තියෙනවා. කරුණු 4කට ලකුණු 1 බැගින් ලකුණු 4ක් ලබා දීලා තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. රෝමෙලක්කම් 5 වෙනි ප්‍රශ්නේ මේ අවුරුද්දෙම පාලන ක්‍රියාවලියේ මූලිකාංග නම් කර ඒවායේ අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්න. පාලන ක්‍රියාවලියේ මූලිකාංග. මතකනේ එක්කෝ සැලසුම් කරන්නේ මූලිකාංග නැත්නම් ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් සංවිධානකරණයේ මූලිකාංග නැත්නම් පියවරයන්. එහෙම නැත්නම් පාලන කරණයේ මූලිකාංග නැත්නම් පියවරයන් අහනවමයි. මෙහෙවීමේ පියවරන් කියලා අහන්න ඇහුවොත් ඉතින් තුනයිනේ තියෙන්නේ. මොනවද? නායකත්වයේ අභිප්‍රේරණය සංනිවේදනය. පාලන ක්‍රියාවලියේ මූලිකාංගත් අහන්න පුළුවන්. අවසන් කල්පනාක උපාංගය. මොනවද? ප්‍රධාන උපාංග 4යි තියෙන්නේ. පළවෙනි එක තමයි ප්‍රමිති සහ මිනුම් ක්‍රම සකස් කිරීම. ප්‍රමිති සහ මිනුම් ක්‍රම සකස් කිරීම. දැන් මේකේ මිනුම් ක්‍රම නැතත් කමක් නැහැ. ඔක හරියට කියනවා කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම කියලා කියන්නේ. එහෙම ලියුවොත් ඇති. කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති. ඒ කියන්නේ කාර්ය සාධනයේ මැනීමේ මිනුම් ක්‍රම තමයි මේ කියන්නේ. මේ සෑම මිනුම් ක්‍රමයකම තේරෙනවද? ප්‍රමිති තියෙනවා. සෑම මිනුම් ක්‍රමයකම ප්‍රමිති තියෙනවා. තේරෙනවද? එතකොට කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම කියලා අදහස් කරන්නේ මේකමයි. ඔන්න අපි ඒක ලියමු. ඒක මේ මම ලියන එක වඩා පැහැදිලි තේරෙනවද? කාර්ය සාධනය මැනීමේ ප්‍රමිති ස්ථාපිත කිරීම. කාර්ය සාධනයේ මැනීමේ ප්‍රමිති ස්ථාපිත මේකම තමයි මේ තියෙන්නේ. කියන්නේ දැන් කාර්ය සාධනයේ මනින මිනුම් ක්‍රම තියෙනවනේ. ඒ මිනුම් ක්‍රම අපි තීරණය කරනවා. තේරෙනවද? ඒ සෑම මිනුම් ක්‍රමයක තියෙන සීමා. ඒ සීමා තමයි ප්‍රමිති කියන්නේ. තේරෙනවද? right. දෙවෙනි එක තමයි ඒ තීරණය කරු ප්‍රමිති නැත්තම් ඒ මිනුම් ක්‍රම තුලින් කාර්යඵල මැනීමට ලක් කරනවා. තුන්වෙනි එක තමයි විචලන හඳුන ගන්නවා. කාර්යඵල මැන්නම් පස්සේ දැන් සත්‍ය තත්ත්වයේ තියෙනවා. සැලසුම් කරණයෙන් හදපු සැලැස්මේ තියෙන අපේක්ෂිත තත්ත්වය. එහෙනම් අපේක්ෂිත තත්ත්වය සත්‍ය තත්ත්වයේ සැසඳුවම මොකද කරන්නේ? අන්න විචලන තියෙනවා නම් අපි හොයාගන්න ඕනේ. අවසන් එක තමයි එම විචලන නිවැරදි කිරීමට පියවර ගන්නවා. ඔච්චරයි. පාලන ක්‍රියාවලිය තියෙන්නේ පියවරන් 4යි. කාර්ය සාධනයේ මැනීමේ මිනුම් ක්‍රම නැත්නම් ප්‍රමිති ස්ථාපිත කිරීම. දෙවෙනි එක එම මිනුම් ක්‍රම භාවිතා කර කාර්යඵල මැනීම. තුන්වෙනි එක ඒ සත්‍ය ප්‍රතිඵල සමග අපේක්ෂිත ප්‍රතිඵල නැත්නම් අපේක්ෂිත ප්‍රතිඵල සමග සත්‍ය ප්‍රතිඵල සැසඳීම තුළින් විචලතා හඳුනා ගැනීම. ඊළඟ එක තමයි විචලතා නිවැරදි කිරීමට ක්‍රියාමාර්ග අනුගමනය කිරීම. එච්චරයි. ඒතර කරුණු තුනක් නම් කිරීමට ලකුණු භාගය බැගින් ලකුණු 1/4. මොකද මේක කියන පැහැදිලි කරන්න සම්බන්ධතාවයේ ඒවයි අන්තර් සම්බන්ධතාවය පැහැදිලි කරන්න. ලකුණු භාගය බැගින් ලකුණු 1/4යි. මෙම ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධතාවයේ පෙන්눔 කිරීමට ලකුණු 1/4යි. ඒකත් අවශ්‍යයි. මේ ක්‍රියාවලිය අන්තර් සම්බන්ධතාවය පෙන්눔 කරන්නත් ඕන. ඒකටත් එක තව ලකුණු 1/4 දීලා තියෙනවා. දැන් ඒ අන්තර් සම්බන්ධතාවයි මේගොල්ලෝ මේ විස්තර කරලා නැහැ. මාකින් ස්කීම් එකේ තේරුණාද? විස්තර කරලා නැහැ. ඒක Taman දාන්න. දැන් මේ තියෙන්නේ උත්තරේ පළවෙනි කොටස. මූලිකාංග නම් කර. මෙන්න නම් කරා. නම් කරාම ලකුණු භාගය ගන්න ලකුණු 1/4. ඒ කියන්නේ 3ක් ඇති. 4ම අපේක්ෂා කරලත් නැහැ. නමුත් දැන් නම් 4ම අපේක්ෂා කරයි. භාගය බැගින් ලකුණු 2ක් දෙයි අදට නම්. කොහොමද දෙවෙනි කොටස දැන් මේ කතන්දරේ?
දැන් මේකට උත්තර දුන්නෙත් නැහැ. උත්තරේ අපිම හොයාගන්න ඕනේ. මෙම ක්‍රියාවලිය අතර අන්තර් සම්බන්ධතාවය පෙන්눔 කිරීමට ලකුණු 1/4. අන්තර් සම්බන්ධතාවය පෙන්눔 කරන්නේ කොහොමද? අන්තර් සම්බන්ධතාවය තමයි මුලින්ම කාර්ය සාධනය මෙනීමේ ප්‍රමිති ස්ථාපිත කරනවානේ. එහෙනම් එක එක ව්‍යාපාරවලට මේව වෙනස්. දැන් මගේ ව්‍යාපාරයේ කාර්ය සාධනය මනින්න ක්‍රමයක් මම යොදාගත්තොත් ඒ ක්‍රමය ඔබට ගැලපෙන්නේ නැහැ. ඔබේ ව්‍යාපාරයේ ස්වභාවය වෙනස්, නිමවුම් වෙනස්, සේවක ක්‍රියාකාරකම් වෙනස්, කළමනාකරන ආකල්ප වෙනස්. එහෙනම් ඔබට ගැලපෙන ක්‍රමයක් වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ ඒ කාර්ය සාධන වෙනුවෙන් මිනුම් ක්‍රම සකස් කරන්න ස්ථාපිත කරන අපිට ගැලපෙන ක්‍රමයක්. හරි මුලින්ම මේක සකස් කළ ඒක භාවිතා කළා ඊට පස්සේ කාර්යඵල මනින්න ඕනේ. මැන්නම් පස්සේ මොකද වෙන්න ඕනේ? මැන්නම් පස්සේ යන්නේ ඒකේ තියෙන සත්‍ය තත්ත්වය දැන්. ඒ සත්‍ය තත්ත්වයේ සැලසුමේ තියෙන අපේක්ෂිත තත්ත්වයට එක සසඳන්න ඕනේ. සැසඳුවම තමයි විචලතා පේන්න ගන්න. විචලතා හඳුනගෙන ඊට පස්සේ ඒක නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ඕනේ. තේරෙනවද? අන්නේ අදහස ඊටාම කෙටියෙන් මේකේ ලියලා සම්බන්ධතාවය පෙන්눔 කරන්න. එහෙම නැත්නම් මේක පුළුවන් මේ සම්බන්ධතාවය පෙන්눔 කරන chart එකකින්. ඒක තවත් හොඳයි. තේරෙනවද? අන්තර් සම්බන්ධතාවය. අන්තර් සම්බන්ධතාවය chart එකකින් පෙන්눔 කරන්න පුළුවන්. ඒ කොහොමද? මෙන්න මේ විදිහට. මුලින්ම ප්‍රමිති නැත්නම් මිනුම් ක්‍රම ඇති කළා. හරිනේ. ඊට පස්සේ කාර්යඵල මැනීම සිදු කරා. කාර්යඵල මැනීම. ඊට පස්සේ ඒකෙන් අපේක්ෂිත ප්‍රතිඵල සමග සත්‍ය ප්‍රතිඵල සැසඳීම කළා. ඊට පස්සේ විචලතා හඳුනාගෙන නිවැරදි කිරීම කරා. එක දෙක තුන හතර ඔය වගේ රූප සරාණකින් සම්බන්ධතාවය පැහැදිලි කරත් ඒත් ලකුණු කහමාර ගන්න පුළුවන්. පැහැදිලිනේ? අපි බලමු ඊළඟ ප්‍රශ්නය. එම අවුරුද්දම දෙවෙනි ප්‍රශ්නේත් අහලා තියෙනවා. ඔය තිබුණේ පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. කළමනාකරණයේ වඩාත් හොඳින් අර්ථ දැක්වීමට යෝග්‍ය නිර්වචනයක් ඉදිරිපත් කරන්න. කළමනාකරණයේ වඩාත් හොඳින් අර්ථ දැක්වීමට යෝග්‍ය නිර්වචනයක් ඉදිරිපත් කරන්න. සංවිධානයක අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම ලෙසත් සඵලදායී ලෙසත් යොදා ගැනීම. එහෙම කිව්වොත් ඇති. සංවිධානයක අරමුණු මුදුන් පමුණවා ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂම ලෙසත් සඵලදායී ලෙසත් යොදා ගැනීම. හෝ සංවිධානයක අරමුණු කාර්යක්ෂම හා සඵලදායක ලෙස ඉටු කර ගැනීම සඳහා භෞතික මූල්‍ය මානව හා තොරතුරු යන සම්පත් සැලසුම් කිරීමේ, සංවිධානය කිරීමේ, මෙහෙවීමේ හා පාලනය කිරීමේ ක්‍රියාවලියකොත් ඒත් හොඳයි. කෙලින්ම කළමනාකරණයේ විනිවිද භාවයෙන්ම අර්ථකථනය වෙනවා. තේරෙනවද? වඩා හොඳ දෙවෙනි ක්‍රමය. සංවිධානයක අරමුණු. දැන් ඉතින් අපි වර්තමානයේ ලියන වඩා හොඳයි මොකද්ද? මොකද්ද ලියන්නේ? පරමාර්ථ අරමුණු කියලා ලියනවන වඩා හොඳයි. පරමාර්ථ අරමුණු. වරහන් ඇතුලේ ඉලක්ක කිව්වොත් හරි. සංවිධානයක පරමාර්ථ අරමුණු නැත්නම් ඉලක්ක කාර්යක්ෂම හා සඵලදායක ලෙස ඉටු කර ගැනීම සඳහා භෞතික මූල්‍ය මානව හා තොරතුරු නැත්නම් භෞතික මූල්‍ය මානව
සහ අනිකුත් සම්පත් ගුණ හරි දැන් කාලය තියෙනවනේ ගනුදෙනු කරු තියෙනවා සම්පත් සැලසුම් කිරීමේ සංවිධානය කිරීමේ මෙහෙයවීමේ හා පාලනය කිරීමේ ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඔබට පුළුවන් අර මාරිපාක පොළොට කිව්වා වගේ අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය කියලා නිර්වචනය කළේ ඒවත් හරියටි. නමුත් ඊට වඩා හොඳයි මෙන්න මේ වගේ විනිවිද භාවයෙන් යුක්ත අර්ථකථනයක් දෙන එක. මේකේ පදමාලාව එහෙට මෙහෙට කරන්න පුළුවන් වෙනස් කරගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මම මෙහෙම කියන්නම්කෝ. බලන්න දැන් මම කියන එක සංවිධාන සතු භෞතික මානව මූල්‍ය හා අනිකුත් සම්පත් සැලසුම් කිරීම සංවිධානය කිරීම මෙහෙවීම හා පාලනය කිරීම තුළින් සංවිධානයේ පරමාර්ථ හා අරමුණු කාර්යක්ෂම හා සඵලදායී ලෙස ඉටු කර ගැනීමේ ක්‍රියාවයි. නැත්නම් ක්‍රියාවලියයි නැත්නම් කලාවයි ඒත් හරි මේක පොඩ්ඩක් වෙනස් කරා. මෙම අදහස අන්තර්ගත පිළිතුරු ලකුණු 3යි අසම්පූර්ණ පිළිතුරු සදා සුදුසු ලකුණු දෙන්න කියලා පරීක්ෂකවරුන්ට බාර කරලා තියෙනවා. මේ අදහස් තිබෙන ලකුණු 3ක්. තුනම ගන්න පුළුවන් මොනවද මේකේ? හිතන දෙයක් නැහැ තුනම ගන්න පුළුවන්. දුර්වල වුණොත් ලකුණු 2ක් වේ 1ක් වේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නෙත් ඒකේ රෝම ඉලක්කම් 4. කළමනාකරණයේදී බලතල බෙදීම delegation of authority යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? බලතල බෙදීම අවශ්‍ය වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකයි. එහෙනම් මොකද වෙන්නේ? උත්තර දෙකත් වෙන් කරන්න මේ ලකුණු දෙන්නේ ඒ විදිහම ස්කීම් එක හදන්නේ මේ විදිහට මේ උත්තර කොටස් දෙකක්නේ. අපි වඩා හොඳයි තරු ලකුණක් දාලා වැඩි පටන් ගන්නවා. අංකයක් දාන්න බෑනේ අපිට. මේ මොකද්ද බලතල බෙදීම කියන එකට නිර්වචනය මේ මොකද්ද? ඒකේ දෙවෙනි කොටස. බලතල බෙදීම අවශ්‍ය නැහැ කියන එක. මොකද්ද මේ කියන්නේ? ඉහළ මට්ටමේ කළමනාකරුවෙකුට නිත්‍යානුකූලව පැවරිය ඇති බලතල වලින් කොටසක් පහළ මට්ටමේ කළමනාකරුවට පැවරීම. දැන් සාමාන්‍යයෙන් බලතල කියන්නේ අධිකාරියනේ. ඒ කියන්නේ යමක් ඉටු කරන්න යම් තීරණයක් දෙන්න යම් නියෝගයක් දෙන්න පොදුවේ කියනවා යම් කාර්යයක් ඉටු කිරීමට ඉහළ කළමනාකරුවන්ට නීත්‍යානුකූල ලැබිච්ච හිමිකම තමයි අධිකාරිය කියන්නේ. නැත්නම් බලතල කියන්නේ. අධිකාරිය බලතල දෙකම එකයි කියලා මතකයිනේ. ඒ ඉහළ මට්ටමේ කළමනාකරුවෙකුට නීත්‍යානුකූලව පැවරිය ඇති බලතල වලින් කොටසක් පහළ මට්ටමේ කළමනාකරුවන්ට පවරලා දෙනවා. ඒක තමයි බලතල පැවරීම කියන්නේ. delegation of authority නැත්නම් delegation of power කියලා තෝක කියනවා. එතකොට බලතල බෙදීම අවශ්‍ය වන්නේ ඇයි? තේරුණාද? මේ කියන්නේ මොකද මේ බලතල බෙදනවා කියන්නේ විමධ්‍යගත කරන්නේ. බලතල බෙදනවා කියන්නේ මධ්‍යගත කරන්නේදීනේ බලතල ඉහළම කළමනාකරු ළඟ විතරක් තියෙන්නේ. කොටසක් දෙනවා කියන්නේ විමධ්‍යගත කරන කියලා ඔලුව තියන් ලියන්නේ. එතකොට හරියි. පළවෙනි එක තමන්ට පැවරිය ඇති කාර්යයක් තනිව කාර්යක්ෂම ඉටු කිරීමට අපහසුයි. දැන් මම ඉහළ කළමනාකරුවෙක්. මට පැවරුණු කාර්යයක් එකක් හෝ කාර්යයන් බහුවචනික කාර්යයන් නම් තනියම කරන්න අමාරුයි. තේරුණාද? ඒ නිසා මම මට පැවරිච්ච බලතල වලින් කොටසක් මට පහළ මට්ටම් වල කළමනාකරුවන්ට දීලා ඒගොල්ලන්ටත් ඒ බරපතල කාර්යය කොටසක් දෙනවා. එතකොට වැඩේ කරනවා. තනියම කරන්න පුළුවන් නම් මම මෙහෙම බලය බෙදන්න ඕනේ නැහැ. බලතල බෙදන්න ඕනේ නැහැ. බැරි නිසායි බෙදන්නේ. දෙවෙනි එක කාර්යයන් කාර්යක්ෂමව සහ සඵලදායක ලෙස ඉටු කර ගැනීම සඳහා පහළ මට්ටමේ කළමනාකරුවන්ට පැවරිය ඇති වගකීම් වඩාත් හොඳින් ඉටු කරවා ගැනීම සඳහා නැත්නම් අභිප්‍රේරණය සඳහා. තේරුණාද? කාර්යයන් කාර්යක්ෂමව හා සඵලදායක ලෙස ඉටු කර ගැනීම සඳහා පහළ මට්ටමේ කළමනාකරුවන්ට පැවරිය ඇති වගකීම් වඩාත් හොඳින් ඉටු කරවා ගැනීම සඳහා. පහළ මට්ටමේ කළමනාකරුවන්ට පැවරිය ඇති වගකීම් වඩා හොඳින් ඉෂ්ට කරව ගන්න නම් බලතල වලින් කොටසක් ඒගොල්ලන්ටත් දෙනවා. ඒතර ඒගොල්ලෝ බොහොම නිදහසේ ඕනෑකමින් අනික බලතල දුන්න පස්සේ වගකීමුත් ඇති වෙනවනේ. වගකීමෙන් යුක්තව ඒ රාජකාරිය කරනවා. එහෙනම් ඒගොල්ලෝ මොටිවේට් වෙනවා කියන එක මේ කියන්නේ. ඊළඟ එක තමයි නව නිර්මාණ සඳහා සේවකයන් පෙළඹවීම. නව නිර්මාණ අලුත් නිර්මාණ කරන්න සේවකයන් පෙළඹවීමට නම් අනිවාර්යයෙන්ම බලතල වලින් කොටසක් පහළ මට්ටමයට දෙන්න ඕනේ. පහළ මට්ටමයට ලැබුණම ඒ නොලැබුණු ඊට පහළ ස්තරේ ඉන්නවනේ ඒගොල්ලෝ සතුටුදායකයි. අපිටත් කවදා හරි මේ වගේ බලතල ලැබෙයි. නැත්නම් අපිට නුදුරේදීම ප්‍රොමෝෂන් එකක් ලැබුණම උසස් සීමක් ලැබුණම අපටත් මේ බලතල ලැබෙයි. එහෙනම්
අන්න ඒගොල්ලෝ මොකද වෙන්නේ? ස්වයංක්‍රීයව වැඩ කරන්න පෙළඹෙනවා. තෘප්තිමත් වෙනවා. අභිප්‍රේරණය වෙනවා. ඊළඟට පහළ මට්ටමේ කළමනාකරුවන් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා. පහළ මට්ටමේ ඉන්න කළමනාකරුවෝ නාමික කළමනාකරුවෝ ඉඳලා හරියන්නේ නැහැ. නමට පමණක් කළමනාකරුවෝ වැඩක් නැහැ. ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම සංවර්ධනය කරන්න. ඒ කියන්නේ කළමනාකරුවෙක්ගේ භූමිකාවේ සිට අවශ්‍ය කළමනාකරණ තීරණ ගනිමින් කළමනාකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට දැනුම ලැබෙන්න ඕන. එහෙනම් ඒක තමයි කළමනාකරු සංවර්ධනය කරනවා කියන්නේ. කළමනාකරුවෙක්ගේ භූමිකාවේ අපි කිව්වා තොරතුරුමය භූමිකා, තීරණමය භූමිකා, අන්තර්පුද්ගල භූමිකා මතකයි. අන්නේ භූමිකාවල වැඩ කරන්න පුරුදු කරොත් තමයි උඩ ඉන්න කළමනාකරුවෙක්ගේ හදිසි ඉවත්වීමක් ඇතුළු අන්නේ වේකන්සි එක අන්නේ පුරප්පාඩුවට ඔබ පත් කරන්න පුළුවන් වෙන්නේ එතකොටයි. අන්නේ තර්කෙ මත පහළ මට්ටමේ කළමනාකරණ සංවර්ධනය කිරීමට නම් ඒගොල්ලන්ට දැන් බලතල කොටස් වශයෙන් හරි දීලා කොටස් වශයෙන් හරි ඒගොල්ලන් වැඩට පොළඹව ගන්නට ඕනේ. ඊළඟට තීරණ ගැනීම වේගවත් කිරීම සඳහා. තීරණ ගැනීම වේගවත් වෙන්නත් පුළුවන්. මොකද පහළ මට්ටම් වල හැට දෙනවා සමහර කොටස් වල තීරණ ගන්න. සමහර කොටස් ඉහළ මට්ටමින් ගන්න. ඒතර තීරණ වේගවත් වෙන්නත් පුළුවන්. මෙන්න මේ වගේ කරුණු දෙකක් පැහැදිලි කිරීමට ලකුණු එක බැගින් ලකුණු දෙකක්ම දීලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි දැන් මේකම අහන්න පුළුවන් වෙන විදියකට. පිටු මෙහෙම ඇහුවා කියලා. ඉහළ කළමනාකරුවන් සතු තීරණ ගැනීමේ බලතල වලින් යම් කොටසක් පහළ මට්ටම් වල කළමනාකරුවන්ටද පවරුම් ලැබේ. මෙම ක්‍රමය කෙසේ හඳුන්වන්නේද? මොකද්ද බලතල පැවරීම? එච්චරයි. එහෙම තහන්න පුළුවන් බලතල පැවරීම ප්‍රශස්ත ආකාරයෙන් පහළ මට්ටම් වල කළමනාකරුවන්ට ලබා නොදීම තුලින් ව්‍යාපාරයක් මුහුණ දෙන ගැටලු. මේකෙම නිපැත්තට උරහන්නේ. මොකද්ද? පහළ මට්ටම් වල සේවකෝ කලකිරීමටපත් වෙනවා. එහෙනම් ශ්‍රමඵලදාව අඩු වෙනවා. ඒගොල්ලෝ මහන්සිලා වැඩ කරන්නේ. අනික ලේබර් ටර්න් ඕවර් වැඩි වෙනවා. ශ්‍රම පිරවටුම අපිට බලතල නැති නිසා මොකද වෙන්නේ? දැන් මම ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් මට බලතලයක් දෙන්නෙම නැහැ. එහෙනම් මමත් නිකම්ම මේ සේවකයෙක් වගේ. එහෙනම් මම ලැබෙන ඊළඟ පළවෙනි අවස්ථාවේ මම වෙනත් රැකියාවකට යන්න පුළුවන්. අන්නේ එහෙම යන ඒක නිතර නිතර ක්‍රියාත්මක වෙනවා. ආයතනය කෙරෙහි ඇති ඍණ ආකල්ප නිසා රැකියාවෙන් හැර යනවා නම් ඒක හොඳ දෙයක් නෙවෙයි. මොකද ආයතනයේ මෙහෙයුම් කටයුතු අකණ්ඩව ගෙන යන්න බැරි වෙන බාධකයක් වෙනවා. තේරෙනවද? ඒ නිසා ඒ ශ්‍රම පිරිවැටුම වැඩි වේවි මේ වගේ බලතල දුන්නේ නැත්නම්. ඊළඟට කළමනාකරුවන්ට ඇතැම් රාජකාරීන් තනියම කරන්න අපහසු වෙලා ඒ තමන් අතින් ඉටු වන කාර්යයන් පවා මොකද වැරදි සහගත තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අහිතකර තත්ත්වයකටපත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ පැත්තත් අපිට හිතන්න පුළුවන් මේක බලතල බෙදුවේ නැත්නම් මොකද වෙන්නේ කියලා. තේරෙනවද? අනික ඒකාධිපති තත්ත්වයක්. අග්‍ර කළමනාකරුවන් ඒකාධිපති වෙන්න පුළුවන්. සමහරට හාම් පුතාලා අයිතිකරු කිව්වොත් අහන්නේ ඒගොල්ලන්ට ඕන තීරණ තමයි ගන්න. ඒ නිසා බලතල එක මට්ටමක උඩ මට්ටමේ යට පමණක් සීමාවෙ මෙතරම් හොඳ නෙවෙයි, සූදායක නෙවෙයි. රයිට්. එතකොට අපි බලමු ඊළඟ ප්‍රශ්නයක්. මේක 3 රෝමි ලක්කම් 4 වශයෙන් අහපු ප්‍රශ්නය. කළමනාකරණයේදී අරමුණු සහ පරමාර්ථ aims and objectives තීරණය කිරීම වැදගත් වන්නේ හේතු 3ක් පැහැදිලි කරන්න. එකම ප්‍රශ්නේ මෙතන ප්‍රශ්න දෙකක් නෑ. කළමනාකරණයේදී ඉලක්ක තීරණය කරන්නේ ඇයි කියලා අහන්න. අරමුණු හා පරමාර්ථ තීරණය කිරීම වැදගත් වන්නේ හේතු 3ක් පැහැදිලි කරන්න. පළවෙනි එක තමයි කළමනාකරුවන් සහ සේවකයින් යා යුතු ගමන් මඟ මෙයින් පෙන්눔 කරේ. තේරුණාද? අරමුණු හා පරමාර්ථ නැත්නම් පරමාර්ථ හා අරමුණු කියන්නේ පැහැදිලිවම මොනවද? අනාගත ඉලක්කනේ. මේ ඉලක්ක නිසා කළමනාකරුවන් සහ සේවකයින් යා යුතු ගමන් මඟ හොඳින් පෙන්눔 කරනවා. මේ ඉලක්ක තුලින් කළමනාකරුවෝ ගමන් කළ යුත්තේ කොහේටද? කොහොමද ගමන් කළ යුත්තේ? සේවකයන්ටත් ඒ පණිවිඩයම දෙනවා. පරමාර්ථ සහ අරමුණු කියන ඉලක්ක නොතිබුණා නම් කළමනාකරුවොත් සේවකයොත් එහෙනම් මොකද අයාලේ යන්න පුළුවන්. දැන් අයාලේ යන්නේ නැහැ. ඒගොල්ලෝ නිසි මාර්ගයක් තියෙනවා. ඒ නිසි මඟ ඒගොල්ලෝ ගමන් කරන්න මේක හොඳ මඟ පෙන්වීමක් වෙනවා, ආධාරකයක් වෙනවා. දෙවෙනි එක තමයි
කළමනාකරුවන්ට මානව සහ භෞතික සම්පත් සඵලදායී ලෙස සංවිධානය කිරීමට අරමුණු අවශ්‍ය වේ. තේරුණාද? කළමනාකරුවන්ට මානව සහ භෞතික සම්පත් සඵලදායී ලෙස සංවිධානය කරන්න අරමුණු අවශ්‍ය වෙනවා. කියන්නේ ඉලක්ක අවශ්‍ය වෙනවනේ. ඉලක්ක දිහා බලලා ඉලක්ක දැක්කොත් තමයි ඒ ඉලක්කවල ධාරිතාවයක් තියෙනවනේ. ඒ ධාරිතාවය අනුව මානව සහ භෞතික සම්පත් සඵලදායී ලෙස සොයාගෙන ඒක රාශී කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට කළමනාකරුවන් සහ සේවකයින්ට ඔවුන්ගේ කටයුතු සංවිධානය කර ගැනීමට අරමුණු හා පරමාර්ථ හේතු වේ. කළමනාකරුවන්ටත් සේවකයින්ටත් අරමුණු නැත්නම් පරමාර්ථ හා අරමුණු පරමාර්ථ හා අරමුණු දැක්කම තමයි ඒගොල්ලන්ට දැනෙන්නේ. එහෙනම් මේ පරමාර්ථ හා අරමුණු කියන ඉලක්ක සපුරා ගන්න අප මොනවද කළ යුත්තේ? තේරුණා? අපේ රාජකාරිය මොකද්ද? අපේ තනතුරට පැවරුණු කාර්යයන් මොනවද? එහෙනම් අපි කොච්චර ඒක කාර්යක්ෂමතාවය යුතුව කරන්න ඕනද කියලා ස්වයං වගකීම් ඇති වෙනවා. ස්වයං වගකීම්. තේරුණාද? එහෙනම් කළමනාකරුවන් සහ සේවකයින්ට ඔවුන්ගේ කටයුතු සංවිධානය කරගන්න අනිවාර්යයෙන්ම හොඳ ස්වයං වගකීමක් ඇති කරනවා මේ තුලින්. තේරුණාද? දැන් අරමුණු හා පරමාර්ථ දන්නේ නැත්නම් කිසිම මට්ටමක අය දන්නේ නැහැනි මගේ වගකීම මොකද්ද? මං කොච්චර උපරිම වැඩ ප්‍රමාණයක් කරන්න ඕනද? කොච්චර නිවැරදිව කරන්න ඕනද කියලා අදහසක් එන්නේ අරමුණු හා පරමාර්ථ දැක්කොත්. ඊළඟට 4 අරමුණු හා පරමාර්ථ ඇති විට විශ්වාසයකින් යුතුව ව්‍යාපාර කටයුතු මෙහෙවන්න පුළුවන්. අරමුණු හා පරමාර්ථ තියෙනවා නම් විශ්වාසයක් යුතුව ව්‍යාපාර කටයුතු මෙහෙවන්න පුළුවන්. තේරුණාද? දැන් මොකද දැන් අපි මෙහෙම මම කියන ඕගොල්ලන්ට කිසියම් ගමනාන්තයක් පෙරලා අපි තුමු කිලෝමීටර් භාගයක් විතර එතෙන්ට දුවලා එන්න කියලා. ඉක්මනින් දුවලා එන්න කියලා කියනවා. ඕගොල්ලෝ අහන මොකද මං කියන්නේ ඔයගොල්ලෝ දුවලා එන්නකෝ එතෙන්ට. දැන් ඔබ දුවනවා ඉතින්. මොකද දැන් ඉන් එහාට ප්‍රශ්නේ මම ඔයාලට බනිනවා. එහෙමනේ. ඒ නිසා ඔයගොල්ලෝ අහන්නේ නැහැ බයට. නමුත් ඔබ දැන් වේගෙන් දුවනවද? නැහැ. ඔබ බලන්න මොකද ඒ සර් එහෙම කිව්වේ? සර්ට මොනවාර අසනීපයක් හැදිලාද? හේතුවක් කියන්නේ නැහැ දුවන්න කියනවා. අනේ බං දැන් මේකේ මොනවාර අපිට වෙයිද? ඔහොම හිත කතාබස් කරමින් යන්නේ වේගවත් නැහැ. නමුත් මම කිව්වොත් අන්න මීටර් 300ක් ඔහොම ස්ට්‍රේට් යන්න ගියාම තියෙනවා කිසියම් අපි තුමු නම් කර ගසක් සඳුණු ගසක්. ඒ සඳුණු ගස මුලේ ඉඳන් අඩි 2ක් එහාට ගිහිල්ලා අඟල් 6ත් 8ත් අතර ප්‍රමාණයක් කාරන්න. එතන තියෙන හොඳ වටිනා නිදානයක්. ඒක ඔබ ගන්න කෙනාටයි අපි දෙන්නේ. අන්න එහෙම ඉලක්කයක් දුන්නු මොකද වෙන්නේ? දැන් යක්කු වගේ යන්නේ නැද්ද? දැන් ධාවනය කරනවා වේගෙන්නේ. ඒ වගේ තමයි මෙතන අරමුණු හා පරමාර්ථ ඇති විට තමයි විශ්වාසයකින් යුතුව ව්‍යාපාර කටයුතු මෙහෙවන්න පුළුවන්. නැත්තම් නිකන් අවිශ්වාසයෙන් කරන්නේ ඒක සාර්ථක වෙන්න පුළුවන් නොවන්න පුළුවන්. පස්වෙනි එක පරිසරයේ ඇති අභියෝග වලට මුහුණ දීමේ හැකියාව මේන් ලැබේ. පරිසරයේ අභියෝග තියෙනවනේ. ඒ පරිසරයේ අභියෝග වලට මුහුණ දෙන්න ඒව ජය ගන්න පරමාර්ථ අරමුණ අපට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඊළඟට ප්‍රගතිය මැනීම හා පාලනය පහසු වේ. ප්‍රගතිය දැන් අනිවාර්යයෙන්ම පරමාර්ථ අරමුණු තියෙනවා නම් ඒ කියන්නේ අපි අපේක්ෂාවන්නේ අපේක්ෂිත ප්‍රතිඵලනේ. එහෙනම් තේරෙනවද? යන්න ඒකත් එක්ක සත්‍ය ප්‍රතිඵල ක්‍රියාත්මක වුණාට අපිට කම්පෙයාර් කරන්න පුළුවන්. තේරෙනවද? එහෙනම් සැසදීම තුළින් අපිට වැරදි නැත්නම් අපේ දෝෂ අපිට ඉස්මතු කරගන්න පුළුවන්. ඒව නිවැරදි කරන්න ක්‍රියාමාර්ග කරන් පාලනේ පාසු කරගන්න පුළුවන්. ඊළඟට සේවක අභිප්‍රේරණයට හේතු වේ. තේරෙනවද? අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කරාම නැත්නම් පරමාර්ථ හා අරමුණු සේවකෝ දැක්කම සේවකෝ ඒ තුලින්ම තීරණය කරනවා මේක තමයි හොඳම ව්‍යාපාරය. මට ගැළපෙන ව්‍යාපාරය මේක. මෙන්න මේ වගේ පරමාර්ථ අරමුණු තියෙන ව්‍යාපාරයක් තමයි මමත් හෙව්වේ. තේරුණා? අනිවාර්යයෙන්ම එහෙනම් ඒ සේවකයෝගේ චිත්ත ධෛර්ය වැඩි වෙනවා. ඒගොල්ලෝ කැමැත්තෙන් මහන්සිලා වැඩ කරන තත්ත්වයටපත් වෙනවා. ඔන්න වගේ අරමුණු හා පරමාර්ථ ස්ථාපිත කර ගැනීම ප්‍රධාන ප්‍රයෝජන ගණනාවක්ම තියෙනවා. මේ උපරිම කිදලියන්නේ 4යි. දැන් මේ සැරේ නම් කරුණු 3 අපේක්ෂා කළේ. නමුත් දැන් 4ම ආවි. කරුණු 4කට ලකුණු 1 ගාන ලකුණු 3ක් ලැබේ. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. රෝම ඉලක්කම් 5 වෙනි ප්‍රශ්නය. සංවිධාන සටහනක් ඉදිරිපත් කළ හැකි ආකාර 3ක් නම් කර ඒවා රූප සරහන් මගින් පෙන්눔 කරන්න. මතකනේ? සංවිධාන සටහනක් කියන්නේ මොකද්ද?
සංවිධාන ව්‍යුහයක් කියන්නේ කාර්යයන් තනතුරු බලතල නැත්නම් බලතල සහ වගකීම් බෙදී ගොස් ප්‍රති ආකාරය පෙන්වු කරන සැකිල්ල. ඒ සැකිල්ල ලිඛිත සටහනකට හැදුවම ඒකට කියනවා සංවිධාන සටහනක් කියලා. හරිනේ. ඒක ඉදිරිපත් කරනකොට මූලික ක්‍රම තුනක් තියෙනවා. තුනම අහලා තියෙනවා. නම් කරලා රූප සටහන් මගින් පෙන්වන්න. එකක් තමයි සිරස් සංවිධාන සටහන. සිරස්. මේ තියෙන එකක් සිරස්. නැත්නම් මේකට කියන්න පුළුවන් උස. 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 උස සංවිධාන සටහන කියලා කියන්න පුළුවන්. තේරෙනවද? කියන්නේ මේකේ ඉහළ සිට පල්ලෙහාට යනවා. තනතුරු මේකේ මේකේ දැන් මේක බෙදුන මූලික තනතුරු තුනකට මේකෙන් තව දෙකක් ඔහම යනවනේ. තේරෙනවද? ඕක සිරස්. අනිත් එක මේකම අර පැතලියට රේඛාවක් වගේ තිරස්. මේකම නෙමෙයි අනිත් පැත්ත හැරෙවුවා. තිරස්. අනිත් එක තමයි චක්‍රීය. මේ වගේ රවුම් වල දැන් මේකම වෙන්න ඕනේ. අපි තු මෙතන ඉන්නවා CEO. හරිද? ඊට පස්සේ එයා යටතේ ඉන්නවා තව 4 දෙනෙක්. කළමනාකරු. ඔවගේ. මෙයාට තුනක් තවත් දාන්න පුළුවන් මේ වගේ. මේක අතර මේ දෙකම හරි මෙහෙමත් හරි මෙහෙමත් හරි. තේරුණාද? තුනයිනේ තියෙන්නේ තුනම අහලා තියෙනවා. එහෙනම් කොහොමද ලකුණු දෙලා තියෙන්නේ? නම් කිරීමට භාගය බැගින් හා රූප සටහනට භාගය බැගින් ලකුණු 3යි. ඒ කියන්නේ සංවිධාන සටහන් 3 නම් කරාම ස්ථිරස් සංවිධාන සටහන, තිරස් සංවිධාන සටහන, චක්‍රීය සංවිධාන සටහන කියලා භාගය බැගින් ලකුණු එකමාරයි. මේ වගේ රූප සටහන් තුනට එකමාර මුළු ලකුණු 3ක් දීලා තියෙනවා. පැහැදිලි නේ? ලේසි ප්‍රශ්නයක්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 2005 විභාග ප්‍රශ්නයේ මේ දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 5. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයේ කළමනාකරණයයි. පැහැදිලි කරන්න. ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය කළමනාකරණයයි. පැහැදිලි කරන්න. මොකද කියන්නේ? මේ ප්‍රකාශනයට ඔබ එකඟද? අනිවාර්යෙන් එකගයිනේ. ඕනම ව්‍යාපාරයක සාර්ථකත්වයක් තියෙන කළමනාකරණයත් එක්කලා. දැන් අපි කියන්නේ ගෙවල් වල සමහර අපේ ගෘහස්ත පරිසරයේ සමහර ගෙවල් වල හැමදාම ප්‍රශ්න විශේෂයෙන්ම ආර්ථික ප්‍රශ්න. මොකද මූල්‍ය කළමනාකරණ දුර්වලයි. දැන් සමහර ගෙවල් අම්මානේ ප්‍රධාන ෆයිනෑන්ස් මැනේජර් වෙන්නේ ගෙදර. තාත්තට වඩානේ. තාත්තා රුපියල් ලක්ෂ 3ක් ගෙනත් දුන්නත් 5ක් ගෙනත් දුන්නත් ලක්ෂයක් ගෙනත් දුන්නත් අම්මා හොඳ ෆයිනෑන්ස් මැනේජ්මන්ට් එකක් ගෙනන්න පුළුවන් තරම් දක්ෂ නම් ඒ ලක්ෂණුත් එයා ගෙදර රන් කරනවා. ප්‍රශ්න නැහැ. ලක්ෂ 3නුත් එයාට යන්න පුළුවන්. සමහර අම්මලා ඉන්නවා ලක්ෂ 10ක් ගෙන දුන්නම මදි. ඒක මොකද? කළමනාකරණ හැකියාව නැහැ. මැනේජ්මන්ට් ඇබිලිටි එක නැහැ. ඒ නිසා ඕනෑම ව්‍යාපාරික සාර්ථකත්වයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය මොකද්ද? කළමනාකරණය තමයි. තේරුණාද? ව්‍යාපාරයක අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීම සඳහාත් සම්පත් මනා ලෙස භාවිතා කිරීම සඳහාත් කළමනාකරණය අවශ්‍යයි. තේරුණානේ? ව්‍යාපාරයක අරමුණු අපේක්ෂිත ආකාරයෙන්. දැන් අරමුණු කියන්නේ මොනවද? ඉලක්ක පරමාර්ථ අරමුණු දෙකම. හරිද? එතන දැන් අපිට පරමාර්ථ අරමුණු කරපු ගමන් දැන් අලුත් ක්‍රමයට අපි එහෙම ලියන්නේ එහෙමනේ. අලුත් ක්‍රමයෙන් ලියන්නේ පරමාර්ථ අරමුණු කියලා. ව්‍යාපාරික පරමාර්ථ අරමුණු අපි අපේක්ෂා කරන ආකාරයෙන් ඉටු කරගන්න උදව් වෙන්නේ මොකද්ද? කළමනාකරණය. ඒ වගේම සම්පත් මනා ලෙස භාවිතා කිරීම සඳහා උදව් වෙන කළමනාකරණය. සම්පත් හිඟයිනේ. නැත්නම් මේක වඩා හොඳයි. හිඟ සම්පත් කියවනනේ. හිඟ සම්පත් කියවන තවත් හොඳයි. හිඟ සම්පත් මනා ලෙස. ඒ කියන්නේ හිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන. සම්පත් නාස්ති අඩු කරලා හිඟ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න
සඳහා කළමනාකරන තම උදව් වෙන්නේ. ඒ වගේම තරඟයට මුහුණ දීම සඳහා අනිවාර්යයෙන්ම ව්‍යාපාර තරඟකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න අපට මාර්ගය හදන්නේ මොකෙන්ද? කළමනාකරණය මගින්. මෙන්ම වෙනස් වන පරිසරයට මුහුණ දීම. අන්න ව්‍යාපාර පරිසරය වෙනස් වෙනවා. වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම අපි විවිධ වෙනස් කිරීම් කරන්න ඕන. විවිධ ගැළපීම් කරන්න ඕන. ගැළපීම් කරොත් පුළුවන් පරිසරයත් එක්ක ගැටෙමින් අපිට ඉදිරියට යන්න. ඉලක්ක කරා නැත්නම් බෑ. එහෙනම් ඒ වෙනස් වන පරිසරයට සමගාමීව අවශ්‍ය ගැළපීම් සිදු කරන්නේ කළමනාකරණය මගින්. සමාජීය වගකීම් ඉටු කරමින් ආයතනයේ කටයුතුද ඉටු කර ගැනීම සඳහා අනිවාර්යයෙන්ම අද වන විට ව්‍යාපාර ලෝකේ නිව් ට්‍රෙන්ඩ් එකක් තියෙන නව ප්‍රවණතාවක් තියෙනවා. සමාජ වගකීම් ඉටු කිරීමට නැඹුරුලා තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරිකෝ තේරුම් ගන්න තියෙනවා සමාජය එක්ක ගැටෙන්න ඕනේ. සමාජයේ වෙනුවෙන් වගකීමෙන් වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ සමාජීය අවශ්‍යතා ඉෂ්ට කරන තත්ත්වයේ බැඳීම් වලින් ක්‍රියාත්මක වෙන්න බව. එහෙනම් සමාජ වගකීම් ඉටු කරමින් ආයතනයේ කටයුතු ඉෂ්ට කරගන්න කළමනාකරන අපූර්වට දායකත්වය ලබා දෙනවා. තේරුණාද? අවශ්‍ය බැවින් ඕනෑම ව්‍යාපාරයක සාර්ථකත්වයේ කරේ කළමනාකරණය අවශ්‍යයි. ඉරියැඳි කරුණු ඇතුළත් සම්පූර්ණ පැහැදිලි කිරීමට ලකුණු 3යි. මේවා අත්‍යවශ්‍යයි. ඉරියැඳි කරුණු. අසම්පූර්ණ පිළිතුරු සඳහා සුදුසු ලකුණු ලබා දෙන එක අපිට පරීක්ෂකවරුන්ට බාර කරලා තියෙනවා. දැන් ඉරියැඳි කරුණු මේකේ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 5ම ඕනේ නැහැ. 5ම ඕනේ නැහැ. බය වෙන්න එපා. එහෙම දඩබ්බර නැහැ කන්ට්‍රෝලින් චීෆ්ලා 3ක් ලියුණා හරි. මේ අඩු ගන්න මේ කරුණු 3ක් කියවෙන්න ඕන. ඕනෑම ව්‍යාපාරික සාර්ථකත්වයේ කෙරේ බලපාන ප්‍රධාන සාධක කළමනාකරණය නේ. අනිවාර්යයෙන්ම කළමනාකරණයේ ව්‍යාපාරවල සාර්ථක වෙන්නේ මොන පැතිවලින්ද කියලා මේ කියන්න ඕනේ. මොන පැතිවලින්ද මේ කියන්න ඕනේ. තේරෙනවද? මුලින්ම ව්‍යාපාරේ පරමාර්ථ අරමුණු අපේක්ෂිත ආකාරයෙන් ඉටු කර ගැනීමට කළමනාකරණය සහ වෙනවා. ඒ වගේම හිඟ සම්පත් මනා ලෙස භාවිතා කරලා උපරිම කාර්යක්ෂමතාවයෙන් යුතුව පාවිච්චි කරන්න කළමනාකරණේ දායක වෙනවා කියන අදහස. අනික ව්‍යාපාර තරංකාරීත්වයට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්න මොකෙන්ද? කළමනාකරණය මගින්. ඔක්කොට වඩා වෙනස් වන පරිසරයේ වෙනස් වීමත් එක්ක ගැළපුණ නැත්නම් ව්‍යාපාරේ බංකොලොත් වෙනවා. වෙනස් වන පරිසරයට සමගාමීව අවශ්‍ය ගැළපීම් සිදු කරමින් ව්‍යාපාර කටයුතු ඉදිරියට යන්න කළමනාකරණය තමයි උදව් වෙන්නේ. අනික අද සමාජ වගකීම් ඉටු කිරීමට නැඹුරු වන ප්‍රවණතාවක් තියෙනවා. එහෙනම් සමාජ වගකීම් ඉටු කරමින් ආයතනයේ කටයුතුද ඉටු කර ගැනීම සඳහා කළමනාකරණ දායක වන බැවින් කළමනාකරණය අද ව්‍යාපාර සාර්ථකත්වයට අත්‍යවශ්‍යම සාධක වෙලා තියෙනවා කියන අදහස තමයි ලියන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නෙත් බලමු. ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ එක 2005 දී ආපු තුන්වෙනි ප්‍රශ්නේ රෝම ලක්කා 1. ඵලදායීතාව හා කාර්යක්ෂමතාව යන සංකල්ප කෙටියෙන් පැහැදිලි කර එම සංකල්ප දෙක අතර ඇති සම්බන්ධතාව පෙන්눔 කරන්න. මතකනේ මේ සංකල්ප නිරන්තරයෙන්ම විභාගයට අහනවා. කළමනාකරන පාඩමේ මුල්ම හරියට හඳුන්වා දීමේදී අපට හම්බුනේ මතකයිනේ. ඒ කියන්නේ කළමනාකරන අර්ථකථන කවරාන අපි අර්ථකථන තුල අඩංගු සංකල්ප කීපයක් කරා මතකද? ගතික පරිසරය, කාර්යක්ෂමතාවය, සඵලදායකත්වය, ඵලදායීතාවය මතකයි නේද? අන්න ඒක තමයි කියන්නේ. ඵලදායීතාව ප්‍රොඩක්ටිවිටි සහ කාර්යක්ෂමතාව efficiency සංකල්ප කෙටියෙන් පැහැදිලි කරනවා. එම සංකල්ප දෙක අතර ඇති සම්බන්ධය. රයිට්. මුලින්ම ඵලදායීතාව. මොකද ඒ කියන්නේ යෙදවුම් සහ නිමෙවුම් අතර සම්බන්ධතාවය ඵලදායීතාවය මගින් පෙන්눔 කරා. එච්චරයි. ඵලදායීතාව ලියන දේ මෙච්චරයි. යෙදවුම් සහ නිමෙවුම් අතර සම්බන්ධතාවය නැත්නම් අනුපාතික සම්බන්ධතාවය. යෙදවුම් සහ නිමෙවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය තමයි ඵලදායීතාවය කියලා කියන්නේ. ඒක හොයන්නේ කොහොමද? ඵලදායීතාවය සමානයි නිමෙවුම් බෙදෙනවා යෙදවුම් වලින්. නිමෙවුම් බෙදෙනවා යෙදවුම් වලින්. මෙහි අගේ එකට වැඩි නම් ඵලදායීතාවේ වැඩිවීමක් පෙන්눔 කරයි. පැහැදිලිනේ? දැන් නිමෙවුම් යෙදවුම් ගත්තම අගේ එකට වැඩි නම් හොඳයි. තේරුණාද? ඒ කියන්නේ අපි හිතමු මෙතනට නිමෙවුම් 10ක් දාන්නකෝ. 10ක් දාලා යෙදවුම් 5ක් දාන්නකෝ. දෙකක් වෙනවා. ඒ කියන්නේ හොඳයි. ඒ කියන්නේ එක යෙදවුමකින් දෙගුණයක් ලැබෙනවා. ඕක අනිත් පැත්ත හිතන්නකෝ. මේකේ දාන්නකෝ නිමෙවුම් 5ක්
යෙදවුම් 10ක් දාන්නකෝ. මොකද වෙන්නේ ප්‍රතිඵලය? භාගයයි 0.5යි. ඒ කියන්නේ එක යෙදවුමකින් එමෙන් එක් ගුණයක්වත් බෑ. එයින් අර්ධය ගන්න පුළුවන්. ඵලදායීතා හොඳ නැහැ. තේරෙනවද? එහෙනම් එකට වැඩි නම් ඵලදායීතා වැඩිවීමක් පෙන්눔 කරයි. තේරෙනවද? ඒකම එකට වැඩි නම් ඵලදායීතා වැඩිවීමක් පෙන්눔 කරයි. එතකොට එකට අඩු නම් ලියන්න ඕනේ නැහැ. එකට අඩු නම් ඵලදායීතාවය ඒතරම් සාර්ථක නැහැ. තේරුණානේ? තේරුණා. එතකොට කාර්යක්ෂමතාවය efficiency ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් අවමනාස්තියකින් හා අවම පිරිවැයකින් යොදා ගැනීම. ඒකටත් ලකුණු එකයි මේ නිර්වචන දෙකට ලකුණු එක ගන්න ලකුණු දෙකක් ලැබිලා තියෙනවා. තේරෙනවද? කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් අවමනාස්තියකින් හා අවම පිරිවැයකින් යොදා ගැනීම. මේක කෙටිම කියන්නේ කොහොමද? නිවැරදි ආකාරයට කටයුතු කිරීම. ඒත් හරි. පී රොබින්ස් ඒ වගේ පීටර් ඩ්‍රකර් කියන මහා කළමනාකරුන් දෙන්නම කිව්ව එකම අර්ථකථනය මොකද්ද? නිවැරදි ආකාරයට කටයුතු කිරීම. නිවැරදි ආකාරයට කටයුතු කිරීම. doing the things correctly. තේරෙනවද? එහෙනම් ඒකම තමයි මේ කියන්නේ. නිවැරදි ආකාරයට කටයුතු කරනවා කියන්නේ අරමුණු ඉටු කර ගැනීම සඳහා සම්පත් අවම නාස්තියකින් හා අවම පිරිවැයකින්. නිවැරදිව වැඩ කරනවා නම් සම්පත් නාස්තිය අඩු වෙන්නේ. වියදමත් අඩු. ඒකමයි මේ කියන්නේ. තේරෙනවද? ලකුණු එකයි. දැන් අහනවා ඊට පස්සේ දෙවෙනි මේ පළවෙනි තරලක නෑ ඩොට් එකක් තියලා තියෙනවා. මේ දෙක නිර්වචනය කරලා තුන්වෙනි ඩොට් එකෙන් දෙනවා සම්බන්ධතාවය. කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවයේ මනින එක් නිර්ණායකයක්. නිර්ණායකයකි. කාර්යක්ෂමතාවය කියන්නේ ඵලදායීතාවයේ මනින එක් නිර්ණායකයක්. ඵලදායීතාවය ඉහළ නංවා ගැනීම සඳහා කාර්යක්ෂමතාවයේ වැඩි කළ යුතුයි. තේරෙනවද? එහෙනම් කාර්යක්ෂමතාවයේ වැඩිවීමට සමගාමීව ඵලදායීතාවත් වැඩි වෙනවා. කාර්යක්ෂමතාවය අඩුවීමට සමගාමීව ඵලදායීතාවත් අඩු වෙනවා. ඔක තමයි සම්බන්ධය. යන්නේ අදහස ලියුණා. මෙහෙම කිව්වත් කමක් නැහැ. කාර්යක්ෂමතාවය කියන්නේ ඵලදායීතාව මනින එක් නිර්ණායකයක්. ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සඳහා කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි. එහෙම තමයි ලියන්න පුළුවන්. කාර්යක්ෂමතාවයේ වැඩි කිරීම තුළින් ඵලදායීතාව වැඩි කර ගැනීමටත් කාර්යක්ෂමතාවයේ අඩු කර ගැනීම තුළින් ඵලදායීතාවයේ පහළ යාමටත් හේතු වේ. ඒ වගේ දසල් ලියුවොත් හරි. ලකුණු එකයි. පැහැදිලිනේ? රයිට්. ඊළඟ ප්‍රශ්න බලමු. රෝම ඉලක්කම් 2. කාර්යක්ෂම හා සඵලදායක කළමනාකරුවෙකු වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා නම් කර ඒවා පැහැදිලි කරන්න. කාර්යක්ෂම හා සඵලදායක කළමනාකරුවෙකු වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා නම් කර ඒවා පැහැදිලි කරන්න. මතකද? හොඳ කළමනාකරුවෙක් වෙන්න, කාර්යක්ෂම කළමනාකරුවෙක් වෙන්න අවශ්‍යතා 3යි. කුසලතා 3ක් තියෙනවා. මොනවද? දැනුම, කුසලතා, ධනාත්මක ආකල්ප. දැනුම, කුසලතා, ධනාත්මක ආකල්ප. ඒ කියන්නේ මොනවද? 3H කියන එක. 3H. තේරුණාද? මුලින්ම දැනුම. දැනුම කියන්නේ මොකද්ද? knowledge. ඒ කියන්නේ head. ඊට පස්සේ කුසලතා කියන්නේ skills, hand. ඊට පස්සේ ධනාත්මක ආකල්ප heart, හදවතේනේ තියෙන්නේ. කොහොමනේ අපි මතක තියාගන්න ඉගෙනුවේ? 3H. තේරුණාද? දැනුම, ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් ලබාගත් දැනුම. ඉගෙනීමෙන් හා පළපුරුද්දෙන් ලබාගත් දැනුම තමයි මෙතන දැනුම කියන්නේ. තේරුණාද? ඉගෙන ගැනීමෙන් පළපුරුද්දක අපි අත්දැකීම ලැබලා දැනුමක් ලබනවා. තේරුණාද? ඒක තියෙන ඔළුවේනේ. ඒක තමයි හෙඩ් කියලා කිව්වේ. කුසලතා, සංකල්පනාත්මක කුසලතා, මානව කුසලතා සහ තාක්ෂණික කුසලතා. ඒ කියන්නේ යමක් අන් අයට සාපේක්ෂව කරන්න කුසලතා දැක්වීම. ඒ හැකියාව නිකන් කර අතින් කරනවා වගේ මැනුවල් කරද්දි ඒ නිසා හෑන්ඩ් කියලා දැම්මා. ධනාත්මක ආකල්ප යමක් ඉටු කිරීමට හැකිය යන ආකල්පෙන් ක්‍රියා කිරීම හා කැපවීම. යමක් ඉටු කිරීමට හැකිය. ඒ කියන්නේ නැහැ කියන එකක් නැහැ. නෝ කතාවක් නැහැ. යස්. යමක් ඉටු කිරීමට හැකිය යන ආකල්පෙන් ක්‍රියා කිරීම. ඒක තියෙන කොහෙද? ඔළුවේ නේ. සෝරි, හදවතේ. හදවතේ මට මේක ළඟා කරගන්න පුළුවන්. නේ? heart. ඔන්න මෙන්න මේ කුසලතා තුන තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම
කාර්යක්ෂම සඵලදායක කළමනාකරුවෙක් වෙනවා. කරුණු තුනට භාගය බැගින් ලකුණු 1/4යි. මෙන්න මේ තුනට නම් කරාම මේ වගේ කෙටියෙන් පැහැදිලි කිරීමට භාගය බැගින් ලකුණු 1/4යි. මුළු ලකුණු ඔක්කොම 3ක් ලැබිලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි ඊළඟට බලමු රෝම ඉලක්කම් 3. සැලසුම් කරන ක්‍රියාවලිය අධීර නම් කර ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. සැලසුම් කරන ක්‍රියාවලිය අධීර නම් කර ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න. සැලසුම් කරන ක්‍රියාවලිය අධීර ගොඩක් තියෙනවා. තේරෙනවද? එකක් තමයි පරිසර විග්‍රහය. කියන්නේ වෙළඳපොළ තරඟකරුවන් යනාදිය පිළිබඳ සලකා බැලීම. අනිවාර්යෙන් සැලසුම් කරන්නේ මුල්ම කරන්නේ පරිසර විග්‍රහ කරන එක. ඒ කියන්නේ වෙළඳපොළ තරඟකරුවෝ සැපයුම්කරුවෝ තේරෙනවද? ඒ වගේ මූල්‍ය ආයතන ක්‍රියාත්මක වන ආකාරය, ඒ වගේ වෙළඳපොළේ විචලතා උස් පහත් වීම හැම දෙයක්ම විමසා බැලීම. කොමලියන් වල මේ වගේ ලියුණා ඇති කෙටි. වෙළඳපොළ තරඟකරුවන් යනාදී පිළිබඳ සලකා බැලීම. පරිසර විග්‍රහය. 2 අනාගතයේදී ළඟා කර ගැනීමට අපේක්ෂා කරන්නේ කුමක්දයි හඳුනා ගැනීම. අනාගතයේදී ළඟා කරගන්න අපේක්ෂා කරන්නේ කුමක්දයි හඳුනා ගැනීම තමයි දෙවෙනි එක. තේරෙනවද? හෙවත් මේකටම කිව්වොත් කමක් නැහැ. මොනවද? දැක්ම හා මෙහෙවර තීරණය කිරීම. ඒත් හරි. අනාගතයේදී ළඟා කරන අපේක්ෂා කරන කුමක්දයි හඳුනා ගැනීම. සියලු ව්‍යාපාරකාරයන් සම්පිණ්ඩනය කරාම අනාගතයේදී ළඟා කරන අපේක්ෂා කරන දේ කෙටියෙන් දැක්වුවොත් ඒක දැක්ම. ඒක සවිස්තරාත්මකව දැක්වුවොත් මොකද්ද? මෙහෙවර. මතකනේ මිෂන් එක. ඊළඟ එක තමයි අරමුණු පරමාර්ථ ඉලක්ක. මෙහෙම දැම්මට ඉතින් මේක වඩා හොඳ පරමාර්ථ අලුත් ක්‍රමේ නම් පරමාර්ථ අරමුණු නේ. එකක් තමයි පොදුවේ කියන්නේ ඉලක්කමක් නැහැ. එක්ක අරමුණු එක්ක පරමාර්ථ ඉලක්ක සපුරා ගැනීමට සුදුසු විකල්ප හඳුනා ගන්නවා. අපි මේ තීරණය කරන ඉලක්ක ළඟා කරගන්න විකල්ප ව්‍යාපාර ක්‍රියාමාර්ග. ඊට පස්සේ විකල්ප ඇගීමට ලක් කරනවා. සෑම විකල්පයකම ඇති වාසිය පරීක්ෂා කරනවා. වාසිය අපි විශ්ලේෂණය කරලා බලනවා. සුදුසු විකල්පය තෝරගන්නවා. විකල්ප පරීක්ෂා කර බලා සුදුසුම විකල්පය තෝරගන්නවා. ඒ කියන්නේ වඩාත්ම වාසිදායක විකල්පය තෝරගන්නවා. ඊට පස්සේ උපකාරක සැලසුම් පිළිල කිරීමක් කරන්න ඕනේ. උපකාරක සැලසුම්. ඒ කියන්නේ තෝරාගත් විකල්පයට අදාළ සැලසුම් සකස් කිරීමත් සමගම උපකාරී සැලසුම් පිළිල කිරීම. ඒ කියන්නේ මූලික සැලසුමක් හැදෙනවනේ. ඒ මූලික සැලසුම හදන්න පෙර උපකාර සැලසුම් කීපයක් හදනවා. සමහරට මානව සම්පත් සම්බන්ධ වෙනම සැලසුමක්. අමුද්‍රව්‍ය සපය ගන්න වෙනම සැලසුමක්. මූල්‍ය සම්පාදනය කරන වෙනම සැලසුමක්. තේරෙනවද? ඒ වගේ. ඊට පස්සේ සැලසුම් ක්‍රියාත්මක කිරීම. සකස් කරගත් සැලසුම් අනුව සම්පත් බෙදා හැරීම, පුද්ගලයින්ට වැඩ පැවරීම යනාදී මෙහිදී සිදුවේ. එනම් සම්පත් ලබා ගැනීම, නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවි යනාදී විවිධ අංශ සඳහා වැඩසටහන් හා අයවැය ලේඛන පිළිල කළ යුතුයි. එහෙනම් ඇත්තරම සැලසුම් ක්‍රියාත්මක කිරීම වෙන්නේ මෙන්න මේ අවධියේ. අයවැය ලේඛන සකස් කරලා විවිධ වැඩසටහන් මගින් තේරෙන නිෂ්පාදනය අලෙවි බෙදා හැරීම ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ අවසන් එක තමයි ඇගීම සහ පාලනය. ඇගීම සහ පාලනය. සැලසුම ක්‍රියාත්මක කළ පසු එම අරමුණු ඉටු කර ගැනීම සඳහා යොමු වන්නේද යන්න වරින් වර පරීක්ෂා කළ යුතුයි. සැලසුම ක්‍රියාත්මක කළාට පස්සේ අරමුණු ඉටු කර ගැනීමට හැකිවන ආකාරයෙන් මේක යොමු වෙනවද ක්‍රියාත්මක වෙනවද කියලා වරින් වර පරීක්ෂා කරලා බලන්න ඕනේ. බලලා මේකේ දාලා විස්තර කරලා නැහැ. බලලා මොකද වෙන්නේ? එහෙම නොවේ නම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා. ඒක තමයි පාලනය කියන්නේ. නම් කර පැහැදිලි කිරීමට ලකුණු එක බැගින් කරුණු 3කට ලකුණු 3ක්ම දීලා තියෙනවා. ඔක්කොම ඕනේ නැහැ. කරුණු 3ක් ලියුණා නම් ඇති. පැහැදිලිද? අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් 4. පාලන අවකාශයේ span of control යනු කුමක්ද? පටුපාලන අවකාශයක ඇති වාසියක් හා වාසිය සඳහන් කරා. narrow span of control. මතකනේ පාලන අවකාශයවත් පාලන විතස්තිය කියන්නේ මොකක්ද? පාලන අවකාශය යනු එක්කලමනාකරුවෙකු අධීක්ෂණය කරනු ලබන සහකරුවන්ගේ සංඛ්‍යාව. එක්කලමනාකරුවෙකු අධීක්ෂණය කරනු ලබන සහකරුවන්ගේ සංඛ්‍යාව. නැත්නම් එක්කලමනාකරුවෙකුගේ අධීක්ෂණයට හා පාලනයට ලක්වන සහකරුවන්ගේ සංඛ්‍යාව තමයි පාලන අවකාශයක් කියන්නේ. ඒකේ වර්ග දෙකක් තියෙනවනේ. පටු හා පුළුල් පාලන අවකාශ.
පටු පාලන අවකාශය කියන්නේ එක්කලමනාකරුවකට තියෙන ටික දෙනයි. තේරෙනවද මේ වගේ. මේ වගේ. මේක පටු. හරිද? පුළුල් පාලන අවකාශය කියන්නේ මේ වගේ. මේ පුළුල්. එක්කලමනාකරුවකට ගොඩාක් පාලනය වෙනවා. එක්කලමනාකරුවෙකු අධීක්ෂණය කරන ලබන සහකරු සංඛ්‍යාව විශාලයි. එනම් පුළුල්. ටිකක් නම් පටු. එනම් පටු පාලන අවකාශයක වාසය. මොකද්ද? සමීප සුපරීක්ෂණය. සුපරීක්ෂණය පහසු ටික දෙනයිනේ. බොහොම ලේසියෙන් සුපරීක්ෂණය කරන්න පුළුවන්. අනික සම්බන්ධතාව පැවැත්වීමත් පහසුයි. හැම කෙනත් එක්කම ඍජු සම්බන්ධතාව තියාගන්න පුළුවන්. මේකේ බෑ. මේකේ ගොඩක් ඉන්නවනේ. මග ඇරෙනවා. අනික sannivedanaye පහසු. ටික දෙනයි. මෙයාට පුළුවන් මේ තුන් දෙනාට දෙන්න. මෙයා මේ දෙන්නට දෙනවා. තේරෙනවද? මෙතන බෑ. මෙතන සමහරයට පරිවිඩය යනවා. සමහරට යන්නේ නැහැ. දිග වැඩි. තේරෙනවද? අනික පාලනයත් පහසුයි. අධීක්ෂණය කරා වැරදි කරපුවට ගාලා හොයාගත්තා. නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගත්තා. පාලනය කරන්න ලේසි. ඊට පස්සේ ඒ කරුණු එකකට ලකුණු එකයි. හරිනේ? නිර්වචනයේ ලකුණු එකයි, වාසියක ලකුණු එකයි. බලමුකෝ ඊට පස්සේ. අවාසි. ඉහළ තනතුරු සංඛ්‍යාව වැඩි වීම නිසා පරිපාලන පිරිය වැඩි වෙනවා. අන්න ඔකයි මේකේ ඊළඟ ප්‍රශ්නේ. මොකද මේකේ මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙනවා. A B C ඊට පස්සේ B යටතේ දෙන්නයි. තේරෙනවද? මේ යටතේ දෙන්නයි. ඊට පස්සේ මේ යටතේ නැවත දෙන්නයි. නැත්නම් තුන් දෙනයි. මේ යටතේ නැවත තුන් දෙනයි. මේ යටතේ නැවත දෙන්නයි. මේ යටතේ දෙන්නයි. දැන් බලන්න මේකෙදි වෙන්නේ මොකද කියලා. A කලමනාකරන තනතුර, B කලමනාකරන, C කලමනාකරන, D මේ පහළ මේ තුන් දෙනා උඩ අග්‍ර කලමනාකරන, මේ මධ්‍ය කලමනාකරන, මේ හරි තව පහළ. මෙහෙම තවත් යනවනේ. මෙන්න මේකෙදි කලමනාකරු සංඛ්‍යාව වැඩි වෙනවා. තේරුණාද? කලමනාකරු සංඛ්‍යාව වැඩි වෙනකොට පරිපාලන වේදම් ඉහළ යනවා. සේවකෝ කොහොමද සේවකෝ 100ක් නම් ඉන්නේ 100 ඉන්නවමනේ. තේරුණාද? මේ ක්‍රමයේදී වෙන්නේ අර කලමනාකරන තනතුර වැඩි වෙනවා. එහෙනම් අන්න කලමනාකරුන්ගේ වැටුප් තමයි සාමාන්‍ය ඉහළ. පරිපාලන වේදම් වැඩි වෙන්නේ ඒකයි. අනික තීරණ ගැනීම පමා වෙනවා. ඇයි? මෙයාගේ තීරණේ මේ දෙන්නක විමසනවා, මෙයා මේ දෙන්නක විමසනවා වැඩි. දැන් මේ වගේ එකක ලේසියිනේ. සේවකෝ 100ක් නම් මෙතන ඉන්නෝ සේවකෝ 60ක්, මෙතන ඉන්නෝ සේවකෝ 50ක්. කලමනාකරු 3යි. 3 දෙනයි. 3 දෙනෙක් කතා කරලා තීරණ ගත්තා. මෙතන කලමනාකරු ගොඩයි. අන්න තීරණ ගැනීම පමා වෙනවා. අනික සහකරුවන්ගේ ස්වාධීනත්වය අඩු වෙනවා. මෙයාට මේ දෙන්න හොඳට පේන නිරීක්ෂණය වෙනවා. දැන් මෙතන හැමනේ මෙතන 60ක් ඉන්නවා. මෙයාට ඔක්කොම නිරීක්ෂණය වෙන්නේ නැහැ. පොඩි විවේකයක් ගන්න, ඔළුව කහන්න, පොඩ්ඩක් නිදා ගන්න. එහෙම හැකියාවල වෙනවා. තේරුණාද? ඒ මෙතන ගොඩක් ඉන්නවනේ. මෙතන බෑ. මෙතන සේවකයන්ට ලොකු පීඩනයක් එල්ල වෙනවා. දැඩි පීඩණයෙන් අසහනෙන් වැඩ කරන සමහරට. තේරුණාද? ඒ නිසා සහකරුවන්ගේ ස්වාධීනතාව අඩුයි. ඒ නිසාම සහකරුවන් අධෛර්යමත් වෙනවා. අර රැකියාවක් නැතිකමට රැකියාවක් කරනවා කියලා කියන්නේ ඒ වගේ තත්ත්වයක් මේක ඇති වෙනවා. ඒ වගේ ඕනෑම අවාසියක ලකුණු එකයි. පැහැදිලිද? වාසි මෙන්ම වාසි දෙකම තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 5. කලමනාකරණයේදී විධිමත් සංවේදන ක්‍රම මෙන්ම අවිධිමත් සංවේදන ක්‍රම යොදාගෙන. තේරෙනවද? දෙකම තියෙනවනේ. විධිමත් අවිධිමත්. විධිමත් සහ අවිධිමත් සංවේදන ක්‍රම වෙන වෙනම පැහැදිලි කර අවිධිමත් සංවේදනයේ ඇති වාසි දෙකක් නම් කරන්න. වෙන වෙනම පැහැදිලි කර. මේක බයවෙන්න පැහැදිලි කරගොර කවදාක මේ ඔක්කොම පැහැදිලි කරලා ලියන්නේ නැහැ. ඇහුවේ දැන් මේක නම් කරාම ඇති. මෙන්න විධිමත් සංවේදන ක්‍රම. ඉන්ටර්කොම්, චක්‍රලේඛ, ලිපිය, මෙමෝ, වාර්තා, දැන්වීම් පෝරු, රැස්වීම්, දුරකථන, ෆැක්ස්, ඊමේල් ඔක්කොම අපි දාන්න සෙට් එකම. විධිමත් ඒවා. තේරුණානේ? දැන් මේ ඔක්කොම එපා. සාමාන්‍ය උපරිම 4ක් ලියුවනම් ඇති. උපරිම 4ක් ඇති. ඒ වගේම අහලා තියෙන දෙකයි ලකුණු භාගය වැඩි කිරීම දෙකයි අහලා තියෙන්නේ. උපරිම 4ක් ඇති. 4ක් අහන්න පුළුවන්. අවිධිමත් ක්‍රම. නිර්නාමික ලිපි. නමක් නැතුව එවරක එකන ලිපි. කටකතා, නිර්නාමික පෙස්සම්. ඒ වගේ නිර්නාමික දුරකථන පණිවිඩ, පෝස්ටර්. අපි කැලෑපැත්තර කියලා කියන්නේ. කැලෑපැත්තර ගහනවා කියන්නේ තේරෙනවද? අන්න ඒ වගේ මේ ඔක්කොම අවිධිමත් ඒවා. ඒකෙත් දෙකකට ලකුණු එකයි. ඕක ඒක ලේසියිනේ. ඔක අහන්නේ අවිධිමත් සංවේදනයේ වාසි. අන්න අවිධිමත් සංවේදනයේ වාසි මොනවද? දැන්
විධිමත් එකට වඩා විධිමත් sannivedanayේදී පණිවිඩ ගලා යාම වේගවත්. සමහරට විධිමත් එක යන්නේ නැහැ. අවිධිමත් එක ටට්ටක් ගාලා යනවා. එහෙමනේ. දැන් අපි තුමුද අපි කියන්නේ ගමේ රොයිටර්ලා ඉන්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ අර මොන හරි දෙයක් කිව්වම එයා මුළු ගමටම ගිහලා කියනවා වගේ. එයා හැමෝටම පතුරු හරිනවා. ඒක තමයි ස්වභාවය. අවිධිමත් sannivedana එක වාසියක් තමයි පණිවිඩ ගලා යාම වේගවත්. අනික පුද්ගලයන්ගේ සමාජීය හා මානසික අවශ්‍යතා මේ තුලින් ඉටු කරනවා. මොකද සමහර පුද්ගලයන්ට තියෙනවා දරුවනේ මේ දූෂමාන ආරංචි කටකතා මගින් සමාජයේ විවිධ අය කැළඹීමට ලක් කරා මේගොල්ලෝ තෘප්තිමත් වෙනවා. ඒගොල්ලෝ සෝදායක තත්ත්වයටපත් වෙන්නේ එතකොටයි. ඒක ඒගොල්ලන්ගේ සමාජීය අවශ්‍යතාවය. තේරෙනවද? අනේ පුද්ගලයන්ගේ සමාජීය වගේ මානසික අවශ්‍යතාවය මානසික සුවයක් එන්නේ එතකොටයි. අන්න ඒ අවශ්‍යතාවය මේකේ ඉෂ්ට වීමක් වෙනවා. අනිත් එක තමයි සත්‍ය තොරතුරු අනාවරණය කරගත හැකි වීම. ඇත්තරම විධිමත් sannivedanayen පවා හෙළිදරව් කරගන්න බැරි ඒවා මේකෙන් හෙළිදරව් කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඔය වගේ වාසිත් තියෙනවා. ලකුණු භාගය බැගින් දෙකකට ලකුණු එකක් ලැබිලා තියෙනවා. පැහැදිලිනේ? හොඳයි. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් කළමනාකරණය සම්බන්ධයෙන් වටිනා විභාග ප්‍රශ්න ගණනාවක් විස්තරාත්මකව ලකුණු ලබා දෙන ආකාරය පිළිතුරු වල ධාරිතාවය හොඳින් අවබෝධ කරගත්තා. මම හිතනවා අපි තව ඊළඟ පරිච්ඡේදවලුත් මේ වගේ විභාග ප්‍රශ්න ගණනාවක් සාකච්ඡා කරලා පිළිතුරු ලිවීමේ තාක්ෂණය තවදුරටත් ඔබ තුළ ප්‍රත්‍යක්ෂ කරන්න බලාපොරොත්තු වෙනවා.